ප්‍රතිඵල ලබා දී ඒ පින අවසන් වෙනවා. අපි නිවන අරමුණු කරගෙන අපි හිතමු බෝ මණ්ඩලයට රන්වටක් ඉදි කරනවා කියලා. අපි හිතමු බෝමලුව සකස් කරන්න උදව් කරනවා කියලා. අපි හිතමු වෙහෙර බිමක යම් මොනවා නමුත් නිර්මාණයක් සඳහා දායක වෙනවා, ආධාර වෙනවා, උපකාර වෙනවා කියලා. භාවනා කුටියක් ඉදි කරගන්නට කෙනෙකුට යම් කිසි සහායක් ලබා දෙනවා කියලා. එයා අරමුණු කරන්නේ නිබ්බානගාමිනී මාර්ගයට මටත් මේ පින ප්‍රත්‍ය වේවා කියලා නම් මගේ මේ පූජා වස්තුව නැත්නම් මේ පින්කම් මට නිවන පිණිස හේතු මුහුත වේවා කියලා නම් අනුන්ට ඒකෙන් ප්‍රතිලාභ ලබාගෙන ලෞකිකව දුක්ගිනි නිවා ගන්නා මාර්ගයට අවතීර්ණ වෙන්න උපකාරයක් වෙනවා. Tamanටත් නිබ්බානගාමිනී උතුම් මාර්ගය සම්පූර්ණ කරගන්න හේතුවක් වෙනවා. ඒ ලෝකෝත්තර මාර්ගය තුළ එතකොට ලෞකික බලාපොරොත්තු තිස්ස සිද්ධ වෙනවා. ඒ නිසා මේක පටලවන්න ගත යුතුයි. ඒ කියන්නේ ලෞකික අරමුණක් මුල් කරගෙන යම් පින්කමක් කළොත් එයාට නිසරණාධ්‍යාසයෙන් නිබ්බානගාමිනී ධර්මයේ උදාපත් වෙන්නේ නැහැ. නමුත් නිබ්බානගාමිනී මාර්ගය වෙනුවෙන් යමක් සිද්ධ කරනවා නම් ඒ නිබ්බානගාමිනී මාර්ගය තුළ ප්‍රාර්ථනාවක් තිබ්බත් ප්‍රාර්ථනාවක් නැතත් ඒ නිබ්බානගාමිනී ප්‍රතිඵලය කියන එක තමයි වෙත අත්පත් වෙනවා. පින්නත් ඔබට මතකයි මම මේ කාරණේ විශේෂයෙන් ඉස්පතු කරගන්න මඟ පාදා ගැනීමක් හැටියට මේ කාරණේ මතක් කළේ. අපි ගියේ විදින සාකච්ඡා කළ අනුසෝත සූත්‍රය හරහා ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යමාන වෙනවා කියලා. ඔබට මතකයි. ඒක 4 වෙනි කාරණේම විස්තර කරලා දෙන්නට භූමිජ සූත්‍රය කෙටියෙන් නමුත් විවරණය කළ දුන්නොත් හොඳයි කියලා බලාපොරොත්තු වෙන කියලා ඔබට මතක් කළා. ඒ පුද්ගලයෝ 4 දෙනා පින්නත් ඔබට මතකද? චත්තාරෝ මේ වික්‍රේ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මහණෙනි ලෝකේ පුද්ගලයෝ මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වූ ධර්ම මාර්ගයට අවතීර්ණ නොවූ පුද්ගලයෝ කොටස් 4යි. අනුසෝතගාමී පුද්ගලයෝ, පටිසෝතගාමී පුද්ගලයෝ, චිත්තත් පුද්ගලයෝ, සපාරගත පුද්ගලයෝ කියලා. අපිට ඉදිරිව තිබෙනවා පාරගත පුද්ගලයා පිළිබඳ යම් සිකාරාවක් විස්තර කරගන්න තියලා. ගියේවිදා දේශනා කළ දේශනාවේ එක් කොටසක් හැටියට පාරතරගේ පුද්ගලයා කියලා කියන්නේ අර මා කිව්ව කාම ඕග භව ඕග ආදී ඕග 4ක් ගැන කතා කළානේ. ඒ ඕග 4 තුලින් අධ්‍යාත්මය ගොඩට ගත්ත පරතරයට ගෙන ගියේ පුද්ගලයා තමයි පරතර පුද්ගලයා කියන්නේ. එයා සීල සමාධි සංඛ්‍යාත චේත විමුක්තිය, ඵල ප්‍රඥා සංඛ්‍යාත ප්‍රඥා විමුක්තිය මෙලදීම ප්‍රත්‍යක්ෂ කරනවා කියලා මතක් කළා. ඉතින් දවසක් අපේ භූමිජ හාමුදුරු මුණ ගැහෙන්න ආව ජයසේන කුමාරයා. මේ භූමිජ සූත්‍රය දේශනා වෙන්නට හේතු වුණේ ඒකයි. භූමිජ සූත්‍රය අපට කියවන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ ශුන්්‍යත වර්ගයේ තියෙන. ඒ සූත්‍රයේ පෙන්නනවා මගපල ලබන අය හා නොලබන අය. ඔබටත් මටත් ඒක හරි ප්‍රයෝජනයි. සමහර කෙනෙක් කල්පනා කරනවා කොතරවත් මැසවිලි නගනවා අනේ මට සමාධියක්වත් ඇති වෙන්නේ නැහැනේ. අනේ මට අඩු ගානේ සෝවාන් මාර්ගයටවත් එන්න බැරි වුණානේ තාම. මම හරියට ලොකු ඕනෑකමකින් කැපවීමකින් උනන්දුවකින් මේ කටයුතු කරගන්න. නමුත් මට මාර්ගඵලයක් තාම නැහැනේ. මැරෙන්නේ ඉස්සෙල්ලා මාර්ගඵලයක් ලබා ගත්තොත් ඔය ප්‍රාර්ථනා බලාපොරොත්තු හුඟක් දෙනා තුළ තියෙනවා. මට කල්පනා වුණා මේ සූත්‍රය අධ්‍යයනය කරනකොට අපි ඇත්තට කියලා දුන්නොත් හොඳයි. මේ සූත්‍ර දේශනාවේ ඇයි අපට අධිගමයක් පිළිතන්නේ නැත්තේ? පින්නත් ඔබට හොඳ ලස්සන විග්‍රහයක් මේ සූත්‍ර දේශනාවේ ගොනු කරගනිමින්ම අපේ මූලික තේමාවට ඇතුළු වෙන්න පුළුවන්. සියු කොටසක් වෙති අධිගම පතනයි. සියු කොටසක් වෙති අධිගම ලබනයි. සියු කොටසක් වෙති අධිගම නොවනයි. හේතු ආසවි ඒ අධිගම හැදෙනයි. ජයසේන කුමාරයා කියන්නේ ජයසේන කුමාරයාගේ මාම තමයි භූමිජ කියන හාමුදුරුවෝ. අපි මීට පෙර දින ඉගෙන ගත්ත බිම්බිසාර රජුගේ පුතා තමයි ජයසේන කුමාරයා. එතකොට තමන්ගේ මාමනේ හාමුදුරුවෝ දැන් මාම හම්බෙන්න ඇවිල්ලා අන්ත හාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා වැඳලා ජයසේන කුමාරයා අහනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නය මම සමාජයේ තියෙන එක්තරා දෘෂ්ටියක් පිළිගැනීමක් වාදයක් ඉදිරිපත් කරන බමුණෙක් දැක්කා. ඒ බමුණා කියනවා යමෙක් තාම ආශාවෙන් බඹසර හැසිරුණා ආශාවක් නැතුව බඹසර හැසිරුණා ආශා නිරාශා දෙකෙන්ම බඹසර හැසිරුණා ආශා නිරාශා දෙකෙන්ම තොරව බඹසර හැසිරුණා පලාදිගමේකට පැමිණියේ නැහැ කියලා
පිළිගැනීමක් ඒ බමුණගේ දේශනාව තුළ මට අහන්න ලැබුණා. මේ ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද? අපි තව ටිකක් කෙටි කරලා ගමු. දැන් මෙහෙම ගමු එක කවියකට නගලා ආශාවෙන් අධිගම ඵල පතන අයයි ආශාවෙන් තොරව ඒ ඵල පතන අයයි ආශා නිරාශාවෙන් ඵල පතන අයයි ආශා නිරාශා තොරවම පතන අයයි. ඒ කියන්නේ අධිගමයක් ප්‍රාර්ථනා කරන අධිගමයක් බලාපොරොත්තු වන නැත්නම් සරලව කියොත් නිවන බලාපොරොත්තු වෙන කොටස් හතරයි. සමහරව ආශාවෙන් ප්‍රාර්ථනා කරනවා, සමහරව ආශාවක් නැතුව ප්‍රාර්ථනා කරනවා, සමහරව වරක ආශාවෙනුත් වරක ආශාවක් නැතුව ප්‍රාර්ථනා කරනවා, සමහර අය ආශාව නිරාශාව කියන දෙකෙන්ම වෙන වෙලා ප්‍රාර්ථනා කරනවා. ආශාවකුත් නැහැ ආශාවක් නැත්තේත් නැහැ කියන එකයි හතරවෙනි කොටස. දැන් එතකොට ඔන්න ජයසේන කුමාරයා අහන්නේ මොකද ප්‍රශ්නය? මේ හතර කොටසම අයට බලාපොරොත්තු වන මඟඵලය ලබා ගන්නට බෑ. භූමිජ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අදහස මොකද්ද මේ ගැන? භූමිජ හාමුදුරුවෝ උත්තර දෙනවා රාජකුමාරයා මේ ගැන මම ශාස්ත්‍රඥ වහන්සේගෙන් අහලා නැහැ හැබැයි. නමුත් මට මෙහෙම කියන්න පුළුවන්. යම් පුද්ගලයේ මන අවබෝධයෙන් තොරව හොඳට මතක තියාගන්න පාඩේ මන අවබෝධයෙන් තොරව ආශාවෙන් බබසල හැසිරුණා ආශාවක් නැතුව බබසල හැසිරුණා ආශා නිරාශා දෙකින්ම යුක්තව බබසල හැසිරුණා ආශා නිරාශා දෙකින් තොරව බබසල හැසිරුණා මන අවබෝධයෙන් තොරව නම් හැසිරීම සිද්ධ කරන්නේ. එයින් පරාධිගමයක් ලබන්නට බෑ කියන එක පැහැදිලි. දැන් අපි යන තීරණයකට එන්න ඕන අපිට මාර්ගඵලයක් අපට අධිගමයක් අපේ හිතේ අභියෝගයක් උදා වෙලා නැත්නම් ඇයි උදාපුරුතුනේ නැත්තේ? ඒතර අපි උදාපත් කරගන්නට ඕනේ නේද? කොහොම කටයුතු කරලා පින්කම් කරලා කටයුතු පින්කමක් කළත් වෙන මොන පින්කමක් කළත් මම අර කිව්වා වගේ අවබෝධයෙන් තොරව නම් කොහොමද මේක නිවනට ප්‍රත්‍ය වෙන්නේ කියලා අවබෝධයෙන් තොරව නම් ඒක කරන්නේ. නිවන ප්‍රාර්ථනා කරගෙන පින්කම් කළාට මන අවබෝධයෙන් නැති නිසා එය නිවනට පාදක වෙන්නේ නැහැ. අනේ මට මේ භවෙම නිවන් දකින්න නැත්නම් මාර්ගඵලයක් ලබන්න නැත්නම් අඩු ගන්න සෝවාන්වත් වෙන්නයි මම මේ දාන දෙන්නේ කියලා කිව්වට ඒකට ඒ මාර්ගඵලෙ උපදින්නේ නැහැ. ඒකෝට හිතනවා දානේ ආනිසංස නැතුවද මම මේ දාන දුන්නේ මේක බලාපොරොත්තු වෙන්නේ. මම මේ චෛත්‍ය හැදුවේ මේ බලාපොරොත්තු වෙන්නේ. මම මේ බුදු පිළිම හැදුවේ මේ බලාපොරොත්තු වෙන්නේ. මම මේ සංඝාවාස හැදුවේ මාර්ගඵලයක් බලාපොරොත්තු වෙන්නේ. කොහොමද තාම මාර්ගඵලයක් ලැබුණේ නැහැ. තව මගේ හිත සමාධියක් පිහිටන්නේ නැහැ නේ. කෙනෙකුට පොඩි කනසල්ල පැගෙන්න පුළුවන්. දැන් අපිට පැහැදිලි. මේ මන අවබෝධය නෑ අපි කරන කටයුතු පිළිබඳව. මොකද්ද? පින්කම් කරන්නේ අවබෝධයෙන් තමයි. නමුත් මේ පින්කමෙන් නිවන ලැබෙන්නේ කොහොමද කියන්නේ? යන්න අපිට මන අවබෝධයක් නෑ. ඒ හිතන්න මේ වනාන බෞද්ධයන් දෙන විවිධ පින්කම් කරලා දිනා. එතකොට අපිට වැරදුණු තැන අපි නැවතුණු තැන මොකද්ද කියන එක තේරුම් ගන්නට ඉතාම හොඳ මොහොතක් ඉතාම හොඳ අවස්ථාවක් මේක. මොකද්ද වැරදුනේ? කොතරම්ද වැරදුනේ? මන අවබෝධයක් නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නිවන අරමුණු කරගෙන යමක් කරනවා නම් ඒක පාරමිතා තත්ත්වයටපත් වෙන්න ඕනේ. පාරමිතාවක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? දානේ දානමේ පින්කමක් වෙන්නත් පුළුවන්, දානේ දාන පාරමිතාවක් වෙන්න පුළුවන්. කොහොමද පාරමිතාවක් වෙන්නේ? ඔන්න අහගන්න බලන්න. තණ්හා මාන දිට්ඨිහි අනුපහත කර්මෝපාය කෝසල පරිදෙහිතා දාන ආදී ගුණ පාරමී. ඔය පාරමිතා 10ට මොකද සම්බන්ධ කරන්නේ? පාරමිතා 10 පින්නත් ඔබ දන්නවනේ. දානං සීලං ජනිකම්මං දාන දීම සිල්ලකීම නෛෂ්ක්‍රම්‍ය ඒවට අත්හැරීම දානං සීලං ජනිකම්මං පඤ්ඤා වීර්යේන පංචමං ප්‍රඥා වීර්යය පස්වෙනි කොට දානං සීලං ජනිකම්මං පඤ්ඤා වීර්යේන පංච කාන්ති සත්‍ය අධිඨාන කාන්ති පාරමිතා සත්‍ය පාරමිතා අධිෂ්ඨාන පාරමිතා ඔබ දන්නවා මෛත්‍රී පාරමිතා උපේක්ඛා පාරමිතා මෙන්න මේ ධර්මතා 10 දිහා බැලුවම වෙන්නේ මේ පින්කම් හැටියට ඇත්තටම වඩන්න අමාරුත් නෑ උඟක් ඒවා බාහිර සම්පත් එක්ක කරන ගනුදෙනු නෙවෙයි මේ පාරමිතා 10 විශ්ලේෂණය කරගන්න කෙනෙකුට පේනවා. දානය බාහිර සම්පත් එක්ක කරන එකක් තමයි. නමුත් සීලය කියන එක බාහිර සම්පත් එක්ක කරන ගනුදෙනුම නෙවෙයි. නෙක්ඛම්ම කියන්නේ ආධ්‍යාත්මිකයිනේ. අපි අතින් යුතුයකම් ඉෂ්ට කරනවා වචනෙන් අපි ජීවිතයත් එක්ක බැඳලා ඉන්නවා. නමුත් හිතින් සියල්ල අතහැර ජීවත් වෙනවා.
හුදකලාව ජීවත් වෙනවා. දාන සීල දෙනෙක් තමයි. පඤ්ඤා බලන්න ආධ්‍යාත්මිකයි. වීර්යන එතන කතා කරන්නේ ආධ්‍යාත්මික වීර්යය ගැන කායික වීර්යය ගැන නෙවෙයිනේ. නීවරණ පහ කිරීමට අනීවරණ ධර්මයන් මතු කර ගැනීමට. ධර්ම වෑයම ඒකත් ආධ්‍යාත්මිකයි. පඤ්ඤා විරියේ පංචම කන්ති ආධ්‍යාත්මිකයි. ජීවිතයට එනේන ඕනෑම පරිබෝධයකට ඉවසීමෙන් මුණ දෙන්න පුළුවන්. එකවරම කලබල වෙලා පිළිතුරු දෙන්න නැති ඉවසගෙන කාලය විසින් මේ ප්‍රශ්නයට මන පිළිතුරක් ලැබෙයි කියන නිහඬතාවය ආධ්‍යාත්මික වශයෙන් බලනකොට පාරමිතා 10ම ආධ්‍යාත්මිකයි. සත්‍ය පාරමිතාව ආර්ය සත්‍ය ධර්ම හතර බාහිර සම්පත්තියක එකතු කරගෙන අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකත් ආධ්‍යාත්මිකයි. අදිෂ්ඨානයි ආධ්‍යාත්මිකයි. මෛත්‍රිය අනුකෝ ආධ්‍යාත්මිකයි. උපේක්ෂාව ඉක්මනසරණ ගුණය මදහත් බව මධ්‍යස්ථතාවය මධ්‍ය ප්‍රතිපදාවේ හිතවල ක්‍රියාත්මක කරවීම මේ සියල්ලක්ම එතකොට ආධ්‍යාත්මිකයි. එක කාරණයක් අපි මුළු කාරණය බාහිර සම්පත්තියක එකට එකතු වෙලා කරනවා කියලා සිහිපත් කළා ඒකත් ආධ්‍යාත්මිකයි. එතකොට මේ පාරමිතා 10ම ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා නිබ්බානාය සංවර්ධන නිවනේ සංවර්ධනයට අවශ්‍ය කරන මූලික පෝෂණය මේ 10ම සම්පූර්ණ වෙනවා. කෙනෙකුට මේ ආධ්‍යාත්මික ධර්ම සංවර්ධනය නොවේ අර මගපල පැතුවට මගපල නොපැතුවත් මගපල ලැබෙන්නේ නැහැ කටේ. මාර්ගඵලයක් පැතුවත් නැතත් අර ආධ්‍යාත්මික ධර්ම ඕනෑම ආගමක කෙනෙක් ආධ්‍යාත්මික ධර්ම පූර්ණය කරනවා කියන අදහසින් මම බුද්ධ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන අදහසින් කෙනෙක් මාර්ගයේ හැටියට ගමන් කළොත් ඔය පාරමිතා ධර්ම පිළිවෙත් අර කිව්ව හැටියට ආශාවෙන් ප්‍රාර්ථනා කළා නිවන ආශාවකින් තොරව ප්‍රාර්ථනා කළත් ආශා නිරාශා දෙකෙන්ම යුක්තව ප්‍රාර්ථනා කළත් ආශාවක් නැති බවක්වත් නැතුව කටයුතු කරා. ඒ ආධ්‍යාත්මික ඉහළ ප්‍රතිඵලය අපට ලබාවේ. ඒකයි මන අවබෝධය කියන්නේ. එහෙනම් අපි යමක් කරනකොට තණ්හාවක් නැති වෙන්න ඕන. මට මේකෙන් භව තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා බහලා තියෙනවා. මේ ත්‍රිවිධ තණ්හාවෙම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම මේ කරන කටයුත්තේ. මම මේ කරන කටයුත්තෙන් බලාපොරොත්තු වෙන එකම දේ තමයි තණ්හාවෙන් තොරව. විිත තණ්හා. මගේ හිත තණ්හාවෙන් තොර කරගැනීම. මට මේ සංසාරයේ අන් අයට වඩා ඉහළ මට්ටමක් මහේශාක්‍ය බවක් අල්පේශාක්‍ය බවක් මොකක් ලැබුණා? ලැබෙනවා නම් ඒ ලැබෙන ඕනම දෙයක් පිළිගන්නවා මිසක් නිවන් දක්නා මොහොත දක්වා මගේ බලාපොරොත්තුවක් නෑ. මට මැනීමක් මානයක් ඉහළ යාමක් අග්‍රතත්වයටපත් වීම මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ. හැබැයි මේ විතරෝට එක ප්‍රශ්නයක් එනවා. මගේ ඔබ අහන්න පුළුවන් ඒ මොකද්ද? ස්වාමීනි එතකොට අග්‍රශාවක තනතුරු ප්‍රාර්ථනා කරන එක. ඔව්. ඒක තණ්හාවෙන් තොරව කරන එක. මානෙන් තොරව කරන එක. ගන්ධම හිමියන් වහන්සේට ධර්ම බණ්ඩාගාරික තනතුරු ලැබුණයි කියලා. උන්වහන්සේ මතකනේ මේ තනතුරු බාර ගන්න කරුණු පහක් ඉල්ලීම වශයෙන් ඉෂ්ට බලාපොරොත්තු වුණා. සරිත් මංගලදාමන්සලත් එහෙමයි. එතන සංසාරික තත්ත්වයේ හේතු වන මානයක් හේතු ඇති කරගන්න නෙවෙයි අග්‍ර පදවි ප්‍රාර්ථනා කරන්නේ. කොහොමද? තණ්හා මාන දිට්ඨිහි ඒ කටයුත්තේ ඉදිමින් බලාපොරොත්තු වෙන එකම තමයි සම්මාදිට්ඨිය. මොන සම්මාදිට්ඨියද? චතුසත්‍ය සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය, පර සම්මාදිට්ඨිය. යමි ඒ ධර්මතා ටික හිතේ දරාගෙන නම් කටයුත්තේ හියදෙන්නේ ඒකාන්තයෙන් අර කරුණ හතර තිබුණත් නැතත් ප්‍රතිඵල ලැබෙනවා. මොකද යා අවබෝධයෙන් යුක්තව ඒ කටයුතු කරන්නේ. එයාට නිවන ප්‍රාර්ථනා කරලා තබන්න පුළුවන්. ප්‍රාර්ථනා කළේ නැතත් තබන්න පුළුවන්. වරක ප්‍රාර්ථනා කළා වරක ප්‍රාර්ථනා නොකර ඉඳන් තබන්න පුළුවන්. ප්‍රාර්ථනා කරන්නේ නැතුව නොකරන්නේ නැතුව හිතට ලබන්න පුළුවන්. දැන් මේ භූමි ජාම්දුව තමන් වහන්සේගේ අවබෝධයට අදාළව තමයි මේ කාරණා විස්තර කරන්නේ. මොකද මම ශාස්ත්‍රීය වහන්සේගේ නම් මේ ප්‍රශ්නෙට උත්තර ගන්න නැහැ. නමුත් මට හිතෙනවා ඔබ අහන ප්‍රශ්නේ කෙනෙකුට පරාජයයක් ලබන්නට බැරි හේතුව තමයි එයා කටයුතු කරනවා මන අවබෝධයෙන් තොරව. අපි නිකන් කමියකට කතාව කියන්නේ ගල්ලා ඇති වැඩකුත් නැහැ, එමින් ගමනකුත් නැහැ. අයියෙන් ගමනක් යනකොට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. නම් ප්‍රතිඵලයක් නැහැ. අපි යමක් කළ යුත්තේ යම්කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. මීයක් කඩන්නේ අතලව ගන්න නම් මීය කඩන අතේ පැණි ගෑවෙන්න ඕනනේ. ග්ලව්ස් එකක් දාලා මීයක් කැඩුවොත් මොකක් වෙයි? ග්ලව්ස් එක ලේව කරා මිස අතලව ගන්න බෑනේ. අතලව ගන්න කියන්නේ වෙනම කතාවක්. ඒ නිසා මතක තියාගන්න කොයිතරම් ගැඹුරක් මේ භූමිය හමුදුව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසාගත්තු බණක් නෙමෙයි මේ දේශනා කරන්නේ. ජයසිංහ කුමාරයා. දැන් රාජකුමාරයා මම මේක භාග්‍යතුන් වහන්සේගෙන් අහන නැතත්
උන්වහන්සේ මේ ආකාරයෙන් දේශනා කරන්නට ඇතැයි මට අනුමාන කළ හැකි හේතු කාරණා රාශියක් තියෙනවා. ජයසිංහ කුමාරයා භූමිනාමරට කියනවා ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා එහෙම ප්‍රකාශ කරන කෙනෙක් නම් මේ ಭಾರತයේ වාසය කරන සියලු සමන බ්‍රාහ්මණයන්ගේ අග්‍රතත්වයේ පිහිටවන්න මුදුනේ පිහිටවන්න සුදුස්සෙක් වෙනවා ඔබේ භාග්‍යතුන් වහන්සේ. එහෙම කියලා රාජකුමාරයා එදා භූමිනාමරට තමන්ගේ ගෘහවස්තුවේදී සකස් කරපු දාන දෙයක් පිළිගන්නලා පින්කම අවසන් කළා. ආයුෂ්මත් භූමිනාමරෝ දාන වළඳලා හැන්දෑවේ භාග්‍යතුන් වහන්සේලාට එනවා. ඇවිල්ලා උදේ කාලේ ජයසිංහ රාජකුමාරයාගේ නිවසේදී ඇති වූ කතා ප්‍රවෘත්තිය භාග්‍යතුන් වහන්සේට විස්තර කරනවා. අනේ ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් මේ බණ අහලා තිබුණේ නැහැ. ඒත් ස්වාමීනි මම මෙහෙම කාරණාවක් ඉදිරිපත් කරලා මන අවබෝධයෙන් තොර වුණොත් ආශාවෙන් හෝ නිරාශාවෙන් හෝ ආශා නිරාශා දෙකින්ම හෝ ආශාවෙන් නිරාශාවෙන් දෙකින්ම තොරව හෝ අධිගමනයක් ලබන්න බැරි හේතුව මන අවබෝධයෙන් තොරවීමයි කියන ප්‍රකාශනයක් කළා. ස්වාමීනි මම මෙසේ පිළිතුරක් දීම නිසා භාග්‍යතුන් වහන්සේගේ කීමට විරුද්ධව යමක් කිව්වද කියලා මට පොඩි සැකයක් තියෙනවා. ඔබ වහන්සේගේ ධර්මයට අනුකූලව දෙයක්ම මම කියලා තියෙනවද එහෙම නැත්නම් අනුකූල දෙයක් කියලා නැද්ද කියලා ඔබ වහන්සේ මට පැහැදිලි කරලා දුන්නොත් හොඳයි. ඉන්නත් යන්න වටිනා කියන තරක් අපිට තියෙනවා. බලන්න යමෙක් ධර්මයේ විවිධ අංශවලට ගලපලා යමක් දේශනා කළා ඒක තථාගත ධර්මයේ මදයි කියන කාරණාව පිළිබඳව යම් යම් සැකසංකා යම් යම් අදහස් පිළිබඳව යම් යම් සැකසංකා අද බහුල වශයෙන් මතුවෙනවා. එහෙමනම් අද අපිට භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහන්න විදිහක් නැහැ. ස්වාමීනි මගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මම ඒකට කලින් සූදානම් වෙලා හිටියෙත් නැහැ. මට ඔබ වහන්සේගේ ධර්මයේ එබඳු කාරණාවක් දේශනා කළ තියෙන බව සිහිුනේත් නැහැ. මට හිතින් කැටියට මම දේශනා කළා. ස්වාමීනි ඒක වැරදිද නිවැරදිද කියලා මට පහදලා දෙන්නේ කියලා අහන්න අපිට භාග්‍යතුන් වහන්සේ නැහැ. එමනම් අපි නිශ්ශබ්දව ඒ කාරණය කාගෙන් හෝ අපට වුණා නම් අපි ඒක එහෙම පිළිගන්න එකද හොඳ? අපි කාට හරි අම්මදාදක් කිව්වනම් අපි කියවපදස් හරි කියලා අපි පිළිඅරගෙන ඉන්න එකද හොඳ? ඔබේ මම ප්‍රශ්නයක් අහන්න. අපිට භාග්‍යතුන් වහන්සේ නැති එක ලොකු ගැටලුවක්. නමුත් භාග්‍යතුන් වහන්සේගෙන් විමසුවාම වැඩ ඉන්න කාලේ ධර්මාන කාලේ ස්වාමීන් වහන්සේ නැති කාලේ යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් අපි ප්‍රශ්නේ විසඳුසා ගන්නද ගුරු කොට සලකන්නේ කවුද? මමද ගුරු කොට සලකාගත්තු එක්තමයි. කවුද භාග්‍යතුන් වහන්සේ ගුරු කොට සලකන්නේ? මට කයිනේ උපකා ජීවකයා ඔබ කාගේ ගෝලෙන්ද කියලා. භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ නොමේ ආචාර්යව මට ගුරුවරයෙක් නැහැ. නැත්නම් මේ පටිපෙග්ගුරු මට මෙන්න මෙයා මං වාගේ කියලා කියන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අසම සමයි. එමනම් භාග්‍යතුන් වහන්සේ වෙනකොට අපි කවුද පරිහරණය කරන්න යන්නේ? එදා භාග්‍යතුන් වහන්සේ අවසර දුන්නා වගේම ධර්මයේ ශාස්ත්‍රෝත්තේ සරකයි. ධර්මයේ ශාස්ත්‍රෝත්තේ සරකයි. දැන් ඔබට පළවෙනි පැය මෙහෙම ඉඳලා බණ අහලා ඒ ඔස්සේ ධර්මයේ හරහා වේවා ධර්මයෙන් බාහිරව වේවා ඔබට හිතන ප්‍රශ්නයක්. ඔබ වෙනුවෙන් වරපොත අසාවි. එතකොට මාදන පිළිතුර මගේ හිතට ගැලපෙන පිළිතුරක් හෝ මගේ තර්කයට ගැලපෙන පිළිතුරක් වීම පමණක් ප්‍රමාණවත් නැහැ. මම මේ මොහොතේ බැරි වුණොත් මගෙන් අහන ප්‍රශ්නයට මම උත්තර නොදී මම කියනවා අහවල් දවසට මම උත්තර දෙන්න. ඒ මම එහෙම කල් ගන්න. ඒ ප්‍රශ්නෙට උත්තරේ ධර්ම විනය තුල තථාගත ධර්මයේ තුල තත ආගත කියන්නේ මොකද පින්නන්නේ? තත කියන්නේ ශක්තිය ආගත කියන්නේ පැමිණිය. සත්‍යයට පැමිණිච්ච භාග්‍යවතුන් වහන්සේ වේවා සත්‍යයට පැමිණ වදාළ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා වේවා යම් දේශනාවක් කර තිබෙනවද? ඒ දේශනාවට මාද පිළිතුර ගැළපී තිබේ. ඒතර මේක මාසතරාජකාරියක් විතරක් නෙමෙයි. පින්නති ඔබට අද ඕනෑතරම් සරල සිංහල භාෂාවෙන් මේ ත්‍රිපිටක පොත් වහන්සේ සූත්‍ර පිටකයේ විශේෂයෙන් ඔබට ගන්න පුළුවන්. පුංචි පොත් 8කින් 10කින් විතර වගේ තමයි මේ සූත්‍ර පිටකයේ සිංහල අර්ථය පමණක් තියෙන පොත් වහන්සේ හරිම සරලයි. ඒක අරගෙන ඔබ අසාගත්තු ධර්මයේ සත්‍ය වූම ධර්මයක්ද කියන කාරණාව ඔබට පුළුවන් හොයලා බලන්න. ඒකට අදාළ කාරණා විග්‍රහ කරගන්න තියෙන ත්‍රිපිටක අර්ථකෝෂය කියලා පොත උ. ඒ වගේම තියෙන සූත්‍ර ධර්ම නාමාවලිය කියලා එකක්. මේ පොත් පරිහරණය කිරීමට පහසු ක්‍රමවේද හොයන්න ඕන. මුළු සූත්‍රයම පිටකයම ඔබට පෙන්නන්න බැරි වෙයි. සමහර අවශ්‍ය ධර්ම කාරණාවල් ග්‍රහණය කරගන්නත් බැරි වෙයි. ඒ නිසා තියෙනවා සූත්‍ර සාරාංශය කියලා වෙන පොතක්. ඉන්නත් බැලුවොත් අපිට පුළුවන් මේ අහවල් පොත් වහන්සේ කියලා මතක් කරගන්න. කොහොමද නැවතරත් යමක් හොයනවා නම් හොඳයි. කොච්චර වටිනවද බලන්න මේ භූමිය හම්දුරු. අනේ ස්වාමීනි මම මෙහෙම දේශනාවක් කළා. ඔබ වහන්සේගේ දේශනාවට
ඒක කිලෝටක් වුණාවද්ද එහෙම නැත්නම් දේශනාවට අනුවම දේශනා කරලාද කියන මට සැකේ තියෙනවා. කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන හරි සන්තෝෂ භූමිදේ ඔබ මගේ වචනේ ඒ අවින්ම දේශනා. ධර්මයට අනුකූල දෙයක්මයි ඔබ සිහිපත් කළේ. දෙපිනත මතකයිනේ මම වාර කීපයක් කිව්ව ප්‍රශ්නේ මොකද්ද? ජයසිරි කුමාරයා අහනවා ඇතන්සමන බ්‍රාහ්මණී කියනවා කිසිම ක්‍රමයකින් ක්‍රම හතරක් කියලා කියන මේක ක්‍රමයකින්වත් අධිගමයක් ලබන්න නැහැ කියලා. එහෙම අධිගමයක් ලබන්න නැහැ කියන එක හේතුව මොකක්ද? අධිගමයක් ලබන්න පුළුවන් නම් ඒකට තියෙන ක්‍රමවේදය මොකක්ද? එතකොට භූමිජාන්දරෝ කීටි උත්තරය දුන්නා මන අවබෝධයෙන් යුක්තව ධර්ම මාර්ගයේ ගමන් කරොත් එයාට ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. මන අවබෝධයෙන් තොරව ධර්ම මාර්ගයේ ගමන් කළොත් එයාට ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒකයි භාග්‍යවතුන් දේශනා හකුළු ආදේශනා කළ භූමිජාන්දරෝ. මම බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. භූමිජය මම ඔබට උපමා හතරක් කියන්නම්. උපමා හතරක් කියන්නම්. ඔන්න ඔබට මතකද ගන්නත් එක්ක මම එක කවියකින් කියනවා. වැලිගෙන තෙල් සොයාය නොලබන ලෙසින්නේ ගව අඟකින් කිරි ලැබුමට බැරි ලෙසිනේ ජලයෙන් විඳර සොයනා පුහුවය ලෙසිනේ කෙතලියෙන් ගිනි නොලබන අය ලෙසිනේ දුක් වල මිනිසෝ ඇත මඟ ඵලයක් නැතුව ජයසිරි කුමාරයා කවීම නේද? දුක් වල මිනිසෝ ඇත මඟ ඵලයක් නැතුව හේතුව දේශනු මන බුදු දහමට අනුව. බුදුහාමුදුරුවෝ තේර වුණ පූර්ණේ කැටියට දේශනා කරනවා කරුණ හතර කියලා. සෙව්වත් මඟ ඵලය සිහිනුවණින් තොරව මිත්‍යානංග අට ළඟ නැත අධිගම මුසුව. දැන් අපට හරි පැහැදිලි පින්වත් වෙන්නේ මේ උපමා හතර. යම්කිසි මිනිසේ වැලි ටිකක් අරගෙන ඔය තෙල් මිලිකන ඔරුවක දාලා ඒක ජලයෙන් තෙම ආශාවෙන් හෝ නිරාශාවෙන් උතු මිලිකනවා. ඔරු තෙල් ලබා ගන්න පුළුවන් දුමිද? අනේ ස්වාමීනි කොහොමද තෙල් ලබා ගන්නේ? වැලි වලින් තෙල් ගන්න බෑනේ. එහෙමද? එහෙමනම් අන්න ඒ වගේ අඥාන ක්‍රියාවක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් බහැරව මිත්‍යා දෘෂ්ටියෙන් මිත්‍යා සංකල්පයෙන් මිත්‍යා වාචාවෙන් මිත්‍යා ජීවෙන් මිත්‍යා වායාමයෙන් මිත්‍යා සතිය මිත්‍යා සමාධි ක්‍රියාත්මක වෙනකොට එන්නේ මිත්‍යා ඥානය මිත්‍යා විමුක්තිය. එන්නත බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්මාදිට්ඨික මට්ටමින් දැසගත් එක්කනට කරුණු 10ක් මහා තත්ත්වාදීසික සූත්‍රයේ දේශනා කරනවා. ඒ අංග 8ට සම්මා සමාධි පරිස සම්මා ඥානය සම්මා විමුක්තිය එකතු කරනවා. ඉතින් කියනවා වැලිගෙන තෙල් සොයලා ඒක ලැබෙන්නේ නැහැ. ඒක වෙහසක් විතරයි. ප්‍රාර්ථනා කළත් නොකළත් ඒකෙන් බලාපොරොත්තු වන විදිහේ තෙල් ලැබෙන්නේ නැහැ. ඒ වගේම භූමිජය මට උපමාවක් ඔබ වහන්සේට කියනවා. ඒක ඔබ දන්නවා කවියන උපමාව. යමෙකුට කිරි අවශ්‍යයි. එයා එක වසුපැටියෙක් ඉන්න දෙනක් ළඟට ගිහිල්ලා ඒ දෙනගේ අඟ අල්ලගෙන ආශාවෙන් කිරි දෝනවා. ඒකට උත්සාහ කරනවා. එයාට කිරි ලබන්න පුළුවන් භූමිජ? අනේ ස්වාමීනි කොහොමද කිරි ලබන්නේ අඟෙන්? ඇයි ඒක අඥාන ක්‍රියාවක් නේ ස්වාමීනි. අඥාන ක්‍රියාවක්. ආන්නේ වගේ මිත්‍යා දෘෂ්ටි පටන් අරගෙන මිත්‍යා සමාධිය දක්වා හිතවල පෙක්කිනාට අධිගමයක් ලබන්න බෑ. එහෙනම් තුන්වෙනි උපමාවක් කියනවා. දැන් ඔබට මතකයි බොහොම ගැඹුරු පැත්තකට යන්න සිද්ධ වෙනවා. මේ හරහා අපේ ධර්ම දේශනාවේ මූලික තේමාව නොවුණා අපි පරතරට ගිය පුද්ගලයෝ හෝ පරතරට නොවන පුද්ගලයෝ ගැන කතා කරලා ඉන්නවද කියලා මම කල්පනා කළා. ඒක අපිට හුඟක් වටිනවා. මොකද අපි එකම අරමුණ මේ සංසාරේ ඈතර වීම. අපිට ඈතර වෙන්න බැරි වුණා නම් හේතු හොයලා හේතු කියලා දීලා හරි මාර්ගය ඉස්පතු කර ගැනීම තමයි දේශකයන් වහන්සේලාගේ වර්තමාන කාලේ යුතුයකම. එහෙම නැත්නම් මේ ශාසනයට ආයුෂ දෙන්න බෑ. ශාසනයට ආයුෂ දෙන්නේ ගොඩනැගිලි හේතු තරමින් හෝ වේවා වෙනත් මොන යම් හෝ ආමිතමේ පින්කම් වලින් බොහොම දැන් ශාසනය දියුණුවයි කියන තැනින් නොවේ. අධිගම තත්වය ශාසනයෙන් බැහැර වෙනවා නම් ඒකට ශාසනය පිළිගිනවා. ඒක ගොඩනගන්න නම් මේ වගේ සූත්‍ර දේශනා වඩා ඉස්මතු කරගෙන අනිකුත් ධර්ම කාරණා
අතරින් හෝ මේක ඉස්පතු කර ගලපා දේශනා කිරීම අවශ්‍යයි දේශකයන් වහන්සේලා. ඒ සඳහායි මම මේ යම්කිසි මහන්සියක් දරන්නේ. එතකොට තුන්වෙනි උපමාව දේශනා කරන භූමියේ මට තව උපමාවක් මතක් වෙනවා. යනකොට වෙනදෝ අවශ්‍යයි නම් කලයකට වතුරක් කරලා දණ්ඩක් අරගෙන හරි ආශාවෙන් තොරව හෝ තරයි නම් වෙනදෝ ලබන්න පුළුවන්. ස්වාමීනි දියවත් කරලා කලයකට කවදාවත් පළලා වෙනදෝ ලබන්න බෑනේ ස්වාමීනි. ඒක අඥාන ක්‍රියාවක් නේ. ප්‍රාර්ථනා කළත් නොකරත් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි භූමිජ යමි මිත්‍යා මාර්ගයෙන් නැත්නම් මිත්‍යා අනාර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි එක ආර්ය අෂ්ටාංග මාර්ගය නම් අන්තික අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් වෙන්න ඕනේ. ඒ අනාර්ය අෂ්ටාංග මාර්ගයෙන් ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ලැබෙන්න බෑනේ. ඒ යමෙක් යම් තැනකට යන පාර කොහෙද කියලා අහනවා. උදාහරණයක් වශයෙන් දොම්පෙට යන පාර කොයිවද කියලා අහුවම දොම්පෙට යන පාර හරියටම දන්නේ කනෝ ඒක කාගෙන් වාසාගෙන දන්නේ කනගේ හෝ දොම්පෙට ගිහින් තියෙන කරන්නේ පය පාරහන් ඊළඟට අහන ප්‍රශ්නේ මොකද්ද කියලා හොඳ තේරෙන්නේ කනගේ පය ප්‍රශ්නේ අහන්න උත්තර ලබා ගන්න. දැන් දොම්පෙට යන පාර කොයිවද? එකකින් කියන්නේ දොම්නස පෙරෙන පාරයි දොම්පේ පාර. ඒ හොඳ ලස්සන විවාදයක් එක්ක තියෙන ලස්සන බණ කතාවක් ඒක මේ වෙලාව විවරණය කරන්න වෙලාව නෙමෙයි. නමුත් අම්මා කියන්නේ පැදුර තවම වියලා ඉවර නැහැ. ඒක වැරදි ප්‍රකාශයක් නෙමෙයි. දොම්පෙට යන පාර ඇහුවම පැදුරක් ගැන කියන්නේ උන්ද පැදුරු විකුණන එකකින් ජීවත් වෙන නිසා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වෙලා සාහිත්‍යයේදී මොකක්ද? පැදුරේ කියලා කිව්වේ භවගාමී සංසාරයට නැවත පාදක වන්නා වූ කර්මය නම් වූ පැදුර. කර්මයේ පැදුර වියමින්නේ අත නැද? ඒ අම්මා කියනවා කර්මයේ නැමැති පැදුර වියන එක තව ඉවර නැහැ. ඒකට සායම් පොර ඉවරක් නැහැ තව. ඒකේ තණ්හාව ඉවර නැහැ. තණ්හා මූලික කරගත්ත කර්මයෙන් වියන තාක්කල් ඔබට දොම්පේ පාර හම්බෙන්නේ නැහැ කියන එක මේ කිය. අපටත් දොම්පේ පාර හම්බෙලා නැති නිසා. අපිට මේ මඟ තවදුරට යන්න වෙනවා නම් ඒ යන්න වෙන්නේ අම්මා අප්පා දෙන්න කැමති නම්. මතකයි ඔබට එනාටිනේ. අම්මා අප්පා දෙන්න කැමති නම්. කවුරු මේ අම්මා අප්පා කිව්වේ? දැන් බුදුහාමුදුරුවෝ ඒක තනක දේශනා කරනවා මාතරම් පිතරම් හන්පා කියන මරන්න. අම්මයි තාත්තයි දෙන්න මැරුවොත් තමයි නිවන් දකින්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ මහා පංචාරණ සුඛ කර්මයක් කරන්න කියලාද නෑ. තණ්හාවයි මාන්නය දෙකයින් කරන්න. තණ්හාවයි මාන්නය දෙකයින් කරන්න. මා කිව්ව ඔබට පාරමිතාවක් කියන්නේ තණ්හා මාන දීති අනුපහත කරුණෝපාය කෝසල් පරිග්‍රහිත දානන් දීුණා පාරමි. වරමතරන් පරණ ගම්බද නාට්‍යයක් තුල උනත් අපිට විවරණය කරගත්තොත් කොච්චර වටිනා කියන ධර්ම කාරණා ඉස්මතු කරන්න පුළුවන්. එතකොට ඇයි අම්මා තණ්හාවට ආදේශ කළේ? තණ්හාව මරන්න ඕනේ. ඒ කියන්නේ අම්මා මරන්න කියන එකයි. අම්මා මරන්න කියන්නේ තණ්හාව මරන්න කියන එකයි. ඇයි තණ්හාව මරන්නේ? ඇයි අම්මා තණ්හාවට අම්මා ආදේශ කළේ? තණ්හා ජනිත පොයිසා. නැවත මේ භවය අපි උපද්දවන්නේ කවුද? තණ්හාව විසින්නේ. එතකොට පියායම් පදවිය දරනවා දරුවෝ ඒ පියාගේ පදවිය අග්‍ර පදවියක් නම් ඒක අගය කරන එක දරුවගේ ස්වභාවය. ඒ නිසා මානෙ ගැන කියන්නට පියා කියන්නේ. එහෙනම් තණ්හාවයි මානෙ දෙක අයින් කරපු දවසක තමයි අපිට දොම්නස පෙරෙන පාර හම්බෙන්නේ. දුක නැති කරන පාර හම්බෙන්නේ. ඒ නිසා හරියටම පාර දන්නා කෙනෙක් සහ යායුතු නම් මෙතෙන්ට යායුතු මාර්ගය මොකක්ද කියන විස්තර කරන්නත් පුළුවන් කෙනෙක්. පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් මේ ඕන පාර හදන්න. අන්න එතන තමයි තථාගත දර්ශනයේ තියෙන වැදගත්කම. සියලු ආගම් එකයි කියන කාරණාවට හොඳ උත්තරයක් මෙතන ලැබෙනවා. සියලු ආගම් එක නෙමෙයි. තථාගත මාර්ගයට කිසිම මාර්ගයක් සමාන නැහැ. ඒ නිසා තමයි භාගතුන් වදාළේ ඒකයි වික්කවේ මග්ගෝ සත්‍යන විසුද්ධිය. එකම මාර්ගයේ තියෙන සත්‍යයේ විසුද්ධිය සඳහා ඒ මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඒ මාර්ගයේ යනකොට හැමෝම අංග ලක්ෂණ මේවා. ඒත් පළමුවෙන් උපදව ගන්න සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒන් තොරව යන එක කොහොමද යන්නේ? අනාර්ය අෂ්ටාංගික මාර්ගය. අනාර්ය කරුණු 8කින් යුක්ත මාර්ගයක. ඒකෙන් ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගය හම්බෙන්නේ නැහැ. එහෙමනම් අන්න භූමිජ කවදාවත් ජලය තලලා වෙනු ලැබෙන්නේ නැහැ කියන කොට පැහැදිලි. දැන් ඒකට ඔබට මතකයිනේ තව උපමාවක් කිව්වා. භූමිජ ජීවි හොයන කෙනෙක්. තෙතලී දෙකක් එකට ගැටලා අමු තෙතලී දෙකක් එකට ගැටලා කවදාවත් ජලය ලබන්න බෑ.
එහෙනම් අපට අධිගමයක් නොලැබුණා නම් මේ වෙනකන් නොලැබුණේ ඔන්න ඔය උපමා හතර අපි භාවිතයටකම්. ඔය උපමා හතර මතක් කරගන්න වැරදිණු තැන තියෙන උතනයි. ඒකයි මම මේ සූත්‍රයේ විශේෂයෙන් ඉස්පතු කරන්න කල්පනා කළේ. අපි පරතරයට නොගියේ පුද්ගලයේ බවට පත් උනේ අසුත සූත්‍රයේ කියෝ වගේ. මෙන්න මේ කාරණා පිළිබඳව අපට අපි වැලි වලින් තෙල් පතපු නිසා, ගව අගකින් කිරිපැතුව නිසා, ජලයෙන් වෙනරු හොයපු නිසා, තෙතලියෙන් ගිනි ප්‍රාර්ථනා කරන නිසා. ස්වාමීනි තෙතලියෙන් ගිනි ලැබෙන්නේ නැහැනේ. ඇයි ප්‍රතිඵලයක් නොලැබෙන? නැත්නම් ප්‍රතිඵලයක් ලබන්න ඕන කරන ක්‍රියාවලියට ඕන කරන මූලද්‍රව්‍ය ටික. දැන් ගිනි ඕන නම් කොහොමද ගිනි ලබා ගන්න කියන එක භාගතුනාදී ඊළඟට ඉදිරියේ විස්තර කරනවා. ඒ නිසා යමි මිත්‍යාංග වලින් තොර වෙනවා නම් භූමිජ සම්මා මාර්ගයට විශ්ිනවා නම් භූමිජ අර ඉහළ කිව්ව ප්‍රාර්ථනාව බලාපොරොත්තුව තිබුණත් නැතත් එයාට මෙන්න මේ විදිහට ප්‍රතිඵල ගන්න පුළුවන් තව උපමා හතරක් දේශනා කරනවා. අනුන්තර බදක තියෙන දැන් ඉස්සර උපමාව මතකයි කවියක් එක්ක. වැලිගෙන තෙල් සොයා ඒ නොලබන ලෙසිනි. ගව අඟකින් කිරි ලැබුමට බැරි ලෙසිනි. ජලයෙන් වෙඬරු සොයනා පුහු අය ලෙසිනි. තෙතලියෙන් ගිනි ලබන අය ලෙසිනි. දුක්ඛන මිනිසු ඇත මඟ ඵලයක් නැතුව හේතුව දෙසමි මම බුදු දහමට අනුව. සෙව්වත් මඟ ඵලය සිහිනුවණින් තොරව මිත්‍යාංග අට ළඟ නැත අධිගවමු සුව. දැන් දෙවනි පියවරට නවාගේ මහන්සිය. තවත් උපමා හතරක් කියන මෙහෙම. තල පිටි වලින් තෙල් ලැබගත හැකි ලෙසිනි. තන පොළු වලින් කිරි ලැබගත හැකි ලෙසිනි. දී කිරි වලින් වෙඬරු ලැබගත හැකි ලෙසිනි. වියලි දර වලින් ගිනි ලද හැකි ලෙසිනි. සැනසෙන මිනිසු ඇත මඟ ඵලයෙන් යුතුව හේතුව දෙසමි එය ලබනා මඟ අනුව. සෙව්ව මඟ ඵලය සිහිනුවණින් යුතුව ආර්ය අට මඟය මඟ ඵල දෙන සරුව. උපමා දෙක පැහැදිලි. බලන්න මොනතරම් මේ උපමා ගැළපීමේ දක්ෂතාවය භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනා තුළ තියෙනවද කියලා. භාග්‍යවතුන් වහන්සේට මොනතරම් පරිචයක් ඕනෑම කාරණාවක් විවරණය කරන්නට හැකියාව තියෙනවද කියන කාරණාව. දැන් ඉගෙන ගන්න දරුවන්ට මේක හරි ප්‍රයෝජනයි. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය ගැන කියනකොට අපි එක උපමාවල් ගන්නවා. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතා කිරීම. බුදුරජාණන් වහන්සේ තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීම, උපමා උපමේය වගේ කරුණු ඉදිරිපත් කිරීම. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය ගැන උපාධිය දක්වාම කරුණු ලියන්නට සමාධි ඉගෙන ගන්න ශිෂ්‍යයන් සිද්ධ වෙනවා. ඒ සඳහා මේ සූත්‍රය ඔබට උපමා සහිතව භාවිතයට ගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒක විශේෂ ලකුණු ලැබෙනවා. ඒක සූත්‍ර දේශනාව පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනය කිරීම. ඒක අපි වැඩිහිටියන් හැටියට අපේ ජීවිතයේ වැරදුණු තැන් තේරුම් ගන්නත් හරියට යමක් කරන්න භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් උපමා මගින් අපේ හදවතට ධර්මය ඇතුළු කරන්න වීර්යය කළාද කියන කාරණාවයි. ඇත්තට මේ සූත්‍රය අධ්‍යයනය කරගෙන විවේකී මනසකින් බලා ඉන්නකොට මට වැටහුණේ. ඒ නිසා ඔන්න භාග්‍යවතුන් වහන්සේ ආයෙත් අර ඉස්සෙල්ලා කිව්ව විදිහටම තෙල් ලබා ගන්න පුළුවන් ක්‍රමය, කිරි ලබා ගන්න පුළුවන් ක්‍රමය, වෙනර ලබා ගන්න පුළුවන් ක්‍රමය, ගිනි ලබා ගන්න පුළුවන් ක්‍රමය. ඒක ලබා ගන්න බැරි ක්‍රම හතරක් ඉස්සෙල්ලා කිව්වේ. දැන් කියනවා බුදුහාමුදුරන්ට යම් කෙනෙක් තෙල් හොයනවා නම් තල පිටි ඔරුවක දාලා දියෙන් පොගොපුවා මිනිකනවා නම් එතම ආශාවෙන් එක කරා, නිරාශාවෙන් එක කරා, ආශා නිරාශා දෙකෙන්ම යුක්තව කරා, ආශා නිරාශා දෙකෙන්ම තොරව කරා. එයාට තෙල් ලබන්න පුළුවන්. තෙල් ලබන්න පුළුවන්. දැන් අපිට අපේ මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තරයක් මෙතන තියෙනවා. ප්‍රාර්ථනා කරන්න මොනවද නිවන් දකින්න කියන කාරණාව. දැන් පැහැදිලි නෑ. ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනා නොකළත් වරක ප්‍රාර්ථනා කරමින් වරක ප්‍රාර්ථනා නොකළත් ප්‍රාර්ථනා කළෙත් නැතුව නොකළෙත් නැතුව කටයුත්ත හරියට කරනවා නම් ඒ ප්‍රතිඵල ලැබෙන හැබැයි ක්‍රමවේදය තේරුම් ගන්න ඕන. යමක් ලබන්න නම් ඒකට ඕන කරන මූලද්‍රව්‍ය. දැන් තෙල් ලබන්න නම් තල පිටි වලින් තමයි තෙල් ලබන්න පුළුවන්. ජලයෙන් තෙල් ලබන්න බෑ. ඒ යමක් ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලධර්ම ටික තේරුම් ගන්නට ඕනේ. ලස්සට උපමාවක් ඉදිරිපත් කරලා කියනවා. ඒ වගේ භූමිය සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයෙන්, සම්මා වාචාවෙන්, සම්මා කම්මන්තයෙන්, සම්මා ආජීවයෙන්, සම්මා වායාමයෙන්, සම්මා සතියෙන්, සම්මා සමාධියෙන්. ඒක වෙනම විවරණය කරන එකක් ආධ්‍යාත්මික ධර්මතා 8ක්නේ.
ඒක බොහෝ දුරට දනින්න කාලේ කෙටි කරගන්න වේවි. ඒ නිසායි මම ඔබට මේ කෙටියෙන් මතක් කරන්නේ. පින්නත් එතකොට ඒ ආර්ය ශ්‍රාමික මාර්ගයෙන් කෙනෙක් කටයුතු කරනවා නම් පැතුමක් තිබුණත් නැතත් කෙසේ හෝ ඒ තම බලාපොරොත්තු පරාධිගමය ලබන්න පුළුවන්. නැත්නම් යම් කිසි ඵලයක් පරාධිගමයක් මාර්ගඵලයක් නැත්නම් සෝවාන් මාර්ගලාභීත් වෙන්න සකෝදාගාමී වෙන්න අනාගාමී වෙන්න අරහත් වෙන්න සසර තාරිකාව මෙතන අවසන් කරන්න කවදා නමුත් සසර තාරිකාව අවසන් කරන්න මොනවද උඩ කරන්න කියන කාරණාව තේරුම් ගැනීම හරි වැදගත්. එහෙනම් දෙවෙනි උපමාව ආයේ කියනවා. දැන් අපි කිව්වා ඉස්සෙල්ලා එක පැටි ඉන්න එළදෙනකගේ අඟ අරගෙන අඟ ඇද ඉන්නවා කිරි බලාපොරොත්තු කියලා. ඒක ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් මේකේ උපමාව ලස්සන ඉදිරිපත් කරලා තියෙනවානේ. කොහොමද ඉදිරිපත් කරන්නේ? භූමියේ කිරි හොයන පුද්ගලෙක් පැටවෙක්කු සහිත දෙලගේ බුරුල්ලෙන් කිරි දෝනවා නම් අඟෙන් නෙමෙයි. අපි මේ දෝදෝ ඉන්නේ අඟෙන්. අපි ප්‍රතිපත්තිය ලබන්න ඕන දේ ආමිෂය ඇදලා ඉන්නවා. අපි හිත ඇදෙන්නම ආමිෂයටද? ඇත්තද පොදු කියලා බලන්න අපි අගය කරන්නේ තාමිෂයෙන්. භාවනා කරනවා කියලා කිව්වොත් අපි ඒකට හරියම යන්නේ නැහැ. ඒකට පුදුම තරම් ඒකෙන් පස්සට ගිහිල්ලා මේ නිවන් දකින්න තු භාවනා කරන්නේ නැතුව නිවන් දකින්න වෙලේ හම්බුනේ. මගේ කියන පුළුවන්. කොහොමද? ඇයි බඩජීවි නිවන් දකින්න පුළුවන්? එතකොට යා බණ අහලා නිවන් දකින්න පුළුවන් කොහොම බණ අහන පිළිවෙල හරි කියලා දෙන්න ඕනේ. හැබැයි මානස විවිධ අරමුණු වල යොදවමින් එක නීවරණ ධර්මයන් එක්ක හිත යොමු කරවමින් බණ ඇහුවොත් නිවන් දකින්න බෑ. හැබැයි නිවන් දකින්නට හේතු භූත වන ධර්මයේ තියෙන වෙනම ඒබඳු බණක්ම අහන්නත් ඕනේ. හැබැයි මොනෝ බණක් අහන්න නිවන් හම්බෙන්නේ නැහැ. එහෙනම් මොනෝගේ බණක් අහන්න ඕන? ඔන්නේ කරන්නේ කියලා දෙනවා. මොකක්ද? නිබ්බිදාය, විරාගාය, සම්මෝදාය, නිරෝධාය, නිබ්බානාය. අන්න ධර්ම දේශනාවක තියෙනකොට කාරණා පහ. අපි හිත උඟක් කරලා මේ කාරණා පහ ගිලිනවා. නිබ්බිදාය කියන්නේ සසර අනේ අපෝයි සසර ගැහැටි. කියන සසර ගැන අවබෝධයක් ඇති වුණ කලකිරීමක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අවබෝධයට තමයි කලකිරීම කියන්නේ. නිබ්බිදාය මේ රාගික ලෝකයෙන් විරාගී චරණයෙන් හිතවන්න පුළුවන් විදිහේ ධර්ම කාරණා ඇහෙන්නත් ඕනේ. ඒ වෙනුවෙන්ම අවධානය යොමු කරන්නත් ඕනේ. දැන් භාවනාවක් මතුනන බණ අහන්න ආසයිනේ. බණ අහගෙන ඉන්නකොට භාවනාවෙන් කෙරෙන ඕන ප්‍රතිඵලයක්. ඒතරම් බණ අහන්නේ භාවනාවක්ම තමයි. අවබෝධයෙන් આવොත් ඒක භාවනාවක්ම තමයි. නිරෝධාය. රෝධය කියන පැවැත්මනේ. නිරෝධය කියන පැවැත්ම. චතුරාර්ය සත්‍ය තෝරගෙන කියන පවත්ති හේතු නිවර්ති හේතු. චතුරාර්ය සත්‍ය තෝරන්නේ හිමයි. දුක්ඛ සත්‍ය කියන එක ලෝකේ පැවැත්ම ගැන කියනවා. පවත්ති හේතු කියන දුක ඇති වෙන්න හේතුව ගැන කතා කරනවා. නිවර්ති කියලා කියන්නේ නිරෝධ සත්‍ය ගැන කතා කරනවා. නිවර්ති හේතු කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරනවා. ඒ වගේ නිරෝධයේ හේතුව රෝධය කියන පැවැත්ම නම් පැවැත්ම නවතින්නේ කොහොමද? පැවැත්ම එතකොට පැවැත්ම නවතින්නේ නැහැ හොයනනම්. එයාට විවරණය කරලා දෙන්න පැවැත්ම ඇති වෙන්නේ පැවැත්ම ඇති වෙන්නේ සංසාරේ පවතින්නේ මේ සංකාර ධර්මයන් නිසා. සංකාර ධර්මයන් වෙන්නේ සංකාරයෙන් සසර වලට නැතුණා කියන එක නොදන්නේ කරන සංකාර වනස් කරනවා. පුඤ්ඤාභි සංකාරය, අපඤ්ඤාභි සංකාරය, ආනිඤ්ඤාභි සංකාරය කියලා තුනක් මේ තියෙන්නේ. අවිජ්ජාපච්ච සංකාර කියන කාරණේ මේ තෝරගන්න ඕන අපි. ඒ නිසා අපි ඉතින් පින්ම කර ඉන්නවා. ඉතින් පින් කර ඉඳනවා. අනේ මට නිවන් සම්පත් ලබන්න ලැබේවා. ඒක රෝධයක් මිසක් නිරෝධයක් නෙමෙයි. අංගෙන් කිරිවලාපොරොත්තු වෙනා වගේ වැඩක් නෙමෙයි මේ කරන්නේ. මේක කියලා දෙනවා තරහයි. මොකද අපි වැඩියෙන් ප්‍රිය කරන්නේ පැවිද්දට වැඩියෙන් අපට ලාභදායී දේවල් ලැබෙන්නේ මිනිස්සු ආමිෂයෙන් නවරුණත් විතරයි. ඒ නිසා අපි ආමිෂය වර්ණනා කර බුදුහාම කොච්චර දේශනා කරන මා ආමිෂ දායාද. ආමිෂ දායාදෙක් වෙන්න එපා. ප්‍රතිපත්තියටම ලැබුරු වෙනට කියලාමයි භාගතුන් වහන්සේ වදාරන්නේ අපිට. මොකද පැවිද්දා බලාපොරොත්තු වෙන ඵලෙ ලැබන්නේ නැතුව හරක්කන්ගෙන් කිරිදවන්න ලෑස්ති වෙයි කියන තත්ත්වය භාගතුන් වහන්සේ දැක්කා. ඔය ආසවට්ටන් ධර්ම සියල්ල දේශනා කරන්නේ නිසා. එතකොට තුන්වෙනි උපමාව කියන එහෙනම් තනකොළ වලින් කිරි ලබා ගන්න පුළුවන් වෙන විදිහට භාවනාව යොමු කරන්න පුළුවන් නම් අර මම කොහොමද සුතමේ චින්තාමේ දැන් අර බලන්න රෙදිකැල පිළිබඳ ඉඳ දුන්නේ මොකද? ඉඳගෙන භාවනා කරන්න කිව්වේ නැහැ. ඒ චින්තාමය න්‍යාය හරහා කෙලෙස්තරම දුරු වෙලා අරම කෝ විරාගයෙන් නිරෝධේ නිබ්බානාය සංවත්තන කියන මේ ඔක්කොම දේවල් සම්පූර්ණ කරගන්න. එතකොටයි භාගඵලලාභී කුණේ සුලපතකම් ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන පැහැදිලි කරන භූමිය වෙනරු අවශ්‍ය පුද්ගලයේ මිදුණු කිරි කලයකට වක් කරලා ඒක හොඳින් තලනවා නම් සත් කරනවා නම් එයා ආශාවෙන් තොරව කරත් කොහොම කරත් වෙනරු ලැබෙන්නේ සුදුසු වගේ
ප්‍රාර්ථනා කළත් නොකළත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියට වඩනවා නම් අවබෝධයෙන් වඩනවා නම් එයාට පරාධිකමක් ලබන්න පුළුවන්. භූමියේ මම තව උපමාවක් ඔබට කියන්නම්. මම කිව්වා තෙතලි වලින් ගිනි ගන්න බැරුවා වගේ. එමුණ ගිනි ලබා ගන්න මොකද කරන්න ඔබට බැහැ. වියලි දෙකක් එකට ගැටලා ගිනි ලබා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි භූමියේ යම් කිසි කෙනෙකුට අධිගමයක් ලබනවා හෝ නොලබනවා කියන කාරණාව තීරණය වෙන්නේ. භූමියේ ඔබ ජයසීල රාජකුමාරයාට මේ උපමා හතර ප්‍රකාශ කළා නම් ඔබ කෙරෙහි හොඳ පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. ඇති කරගන්නවා. ඒක පුදුමයක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා. භූමියේ තරුණ වහන්සේ කල්පනා කළා ස්වාමීනි මේ බඳු මා කලින් නැසූ උපමා ප්‍රකාශ කරන්නට මට හැකියාවක් තිබියේ නැහැ කියලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අහන්න. දැන් ඔබට මේ උපමා හතර තේරුණා නම් මාත් මේක කලින් අහලා තියෙච්ච එකක් නෙමෙයි. ඔබත් සමහර ගීත වලින් සමහර පද්‍ය වලින් අහලා තියෙන්න ඇති. නමුත් ඔබට දැනෙනවා නම් මම දැන් කල යුත්තේ තෙල් ලබා ගැනීමට, කිරි ලබා ගැනීමට, වෙනරු ලබා ගැනීමට, ගිනි ලබා ගැනීමට කුමක්ද කල යුත්තේ කියලා කියන උපමා හතර භාවිත කරගෙන ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් භූමියේ ආම්ද්‍රවත් මතක් කළා වගේ ඔබට දැන් හැකියාවක් තියෙනවා, මට හැකියාවක් තියෙනවා මේ ජීවිත ගමනෙන් බලාපොරොත්තු වෙන උදාර පරමාර්ථය වෙත. ඒවත් අර මා කිව්ව පරතරට ගියේ බ්‍රාහ්මණෙක් වන්නට අපි කල යුත්තේ කුමක්ද කියන කාරණාව කෙටි විස්තර කළේ මේ උතුම් කුසල සම්පත් අප්‍රමාණ ආනිසංසය තවදුරට බොහෝ කරුණු විග්‍රහ කරන්න තිබුණා. මේ කාලයේ ගෙවි බැවින් අද දවසේ අපට මේ මහා ධර්ම දායාද අපේ හදවතට ලං කර ගන්නට ශක්තිය ලබා දුන්නු කොටගොඩ ලෝකිරංගමුව අංක 183 ඒ එකදර නිවසේ ෆී ෆොන්සේකා පින්වත් මෙන්නේ ධර්මදේශනාව සමාරම්භයේ සිපත් කළා වගේ ඔබතුමී මෙන්ම සකල ලෝක සත්‍යයට බුයම් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් ඇද්ද ඒ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කර ගන්නට මේ පුණ්‍ය ශක්තිය යෝගයේ නිබ්බානගාමිනී ධර්මතාව සාධනය කර ගන්නට පාරමිතාවක් වශයෙන් මේ පින්කම හේතු උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමී විශේෂයෙන් අධිෂ්ඨාන කරන්නේ ෆොන්සේකා මහත්මිය ප්‍රාර්ථනා කරන්නේ වසර 7කට පෙර මේ ගිය සුගතපාල ඒකනායක වන ජීවිතයට පහන් වැටක් වුණු එළියක් වුණු පියකු බඳු සමාන ගුණයන්ගෙන් යුක්ත විචාරද ස්වාම පුත්‍රයාට පින්නනට පී ජේම්ස් ෆොන්සේකා එම්.කේ. ජේම්ස් සිල්වා වන ආදරණීය මව්පියන් වහන්සේලා දෙපළට පින් අනුමෝදන් කරන්නට බේබි ෆොන්සේකා වන ආදරණීය සොයිල්ට මාටින් වනසිංහ නන්දසේන වනසිංහ වෙද මහතා ජයතිලක වෙද මහතා කියන මේ වෙද පරම්පරාවට රණීත් වනසිංහ යන මීගේ ඥාතීන්ට පින් ලබා දීමේ බලාපොරොත්තු ඇති කරගෙන තිනවා. එවැගේම ධර්ම ගුණය ඖෂධයක් බවට පත් වෙමින් දැන් රෝගීව වාසය කරන ආදරණීය බෑණන් වන්නු චන්ද්‍රරත්න බණ්ඩාර පින්වත් මහත්මයාණෙනි ඔබතුමාට ආදරණීය මෑණියන් සෙත් ප්‍රාර්ථනා කරනවා. එවැගේම ආදරණීය මිනිබිරියන්ගේ අධ්‍යාපන කසුන්ද ආශිර්වාද ලබා දීමට කටයුතු කරන්නටයි අපට ආරාධනා කර තිබෙනවා. ඒ නිසා ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සකල ප්‍රාර්ථනා සමුද්ද වේවා. ෆොන්සේකා පින්වත් මෑණියනි නිසිදහම් මග හිත් වඩාගෙන ඔබට මෙන්ම ලෝක සත්වයාට අමා මහ නිවනින් සැනසීමට මේ කුසල ධර්මයේ බුදු පාමුල උත්තම පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. දහම් සවනට එක්වූ දේවතාවන්ට පින් දෙමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං කී. සාදු සාදු සාදු. මෙතන පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත්ුනේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය කාලත්‍රයට කෙලිස ගැලපෙනවාද කියන කාරණේ. අපි කොයි මොහොතක කොයි ආකාරයෙන් සිටුවත් ධර්මයේ තරම් වටිනා අවස්ථාවක් අපේ ජීවිතයට ලැබිලා නැහැ. ඒ නිසා අපි හරි වාග්යවන්තයි මේ උත්තරීතර වූ ධර්ම ශ්‍රවණ කුසලයේ ඇති කරගන්නට ලැබීමට. ඒ නිසා ඒ ධම්මග නිරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් මෙත්නෙත් පාමුලෙන් ලබා ගන්නට සූදානම් වන මේ මොහොතේ සිහිපත් කරන්නට ඕන. අද දවස පුරාත් ඔබට මේ වැඩසටහන ශ්‍රවණය කළා වගේ මහ පින්කමට සහසම්බන්ධ වෙන්නට පුළුවන්. FM රේඩියෝ අපේ පූජනීය නිර්මිකල නායක හම්දුරණ වහන්සේගේ අනුශාසනා පරිදි මාස්ටර් ගයිඩ් ආයතනයේ මූලිකත්වයෙන් සිදු කරන පින්කම මාස්ටර් ගයිඩ් නිවසේ තමයි පැවැත්වෙන්නේ. කැලණිය තල්වත්ත පිහිටි මේ මාස්ටර් ගයිඩ් නිවසේ අද දවසේ තියෙන පින්කම තමයි ඊයේ දවසේ ආරම්භ වුණු දබාන මහියංගනේ දබාන ගුරුකුමර ආදිවාසී ගම්මානයේ ඉදිවන ශාක්‍ය පුත්‍ර ශ්‍රී සීවලී මහා සෑයතෙන් පත්වන සර්වඥ ධාතුන් වහන්සේලා සීවලී මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ප්‍රධාන
අරහන්තක ධාතුන් වහන්සේ දැකලා වැඳ පුදා ගැන ලැබෙන අවස්ථාව. අනෙක් පසෙන් ඒ චෛත්‍යරාජනන් වහන්සේ තුළ සෑරදුන් තුළ ධාතු ගර්භයේ තැන්පත් කරන ඒ උතුම් පූජා ද්‍රව්‍යයන් පූජා වස්තුන් දැක බලාගෙන වන්දනා කිරීමට ලැබෙන අවස්ථාව. ඒ සඳහා දායක වෙන්නට තිබෙන අවස්ථාවයි මේ පින්කම ඔස්සේ ලැබෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා අද දවස වගේම හෙට දවසේදී මේ මාස්ටර් ගයිඩ් නිවසට කැලණිය තල්වත්ත පිහිටි මාස්ටර් ගයිඩ් නිවසට ඔබ එන්න ඇවිල්ලා මේ පින්කමට සහසම්බන්ධ වෙන්න. ඒ වගේම පළමුවෙනිදා කැලණිය බොල්ලෑගල තල්වත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් මේ උතුම් පින්කමට නැත්නම් මේ සීල සමාදාන වැඩසටහනට ශ්වේත පූජා වැඩසටහනට සහසම්බන්ධව සීල සමාදාන කටයුතු වල නිරත වී ජීවිතේ නිවා ගන්නට මෙත් සමග එකතු වෙන්නට කියලා බොහොම සත්සිතින් ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතින් වහන්සේ වතුරු කුමරි ධම්මරතන හාමුදුරන් වහන්සේ මේ පින්කම සංවිධානය කරන්නේ සමග එකතුව මාස්ටර් ගයිඩ් ආයතනයේ අධිපතිතුමිය දිස්නාවනික සේකර මවතුමිය ඇතුළු පිරිස පවුලේ ඥාතීන් සියලු දෙනා මේ කටයුතු වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරන ඒ ඔබේ අපේ ධර්ම ගෞරවය තවත් වැඩි කරන්නට ඒ වගේම අපේ පුණ්‍ය පක්ෂය තවත් වැඩි දියුණු කරන්නට ඉතින් මේ උතුම් පින්කමට සහසම්බන්ධ වෙන්නට අපි නැවත ඔබට ආරාධනා කරනවා. ඒ වගේම අපේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ අද ධර්මානුශාසනාව තුළත් අපිට උතුම් වූ ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ස්වාමීන් වහන්සේට ලැබේවා මේ උතුම් වූ කුසලයේ නිවීම පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මෙත් පාමුලෙන් කෙටි විරාමයක් ලබාගෙන නැවතත් අපි ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙන එතෙක් දෙන්න නෙත් සමග මෙත් පාමුල සමග සමග සම්බන්ධ වෙන්නේ මෙත් පාමුල ආරම්භ කරමින් සාකච්ඡාව ආරම්භ කරමින් මාවට විරාමයට කලින් සිහිපත් කළේ අද මෙත් පාමුල වගේම අද දවස පුරාවටත් ඔබට මෙත් සිදු කරන පින්කම සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ කැලණිය බොල්ලෑගල තල්පත්ත මාස්ටර් ගයිඩ් නිවසට පැමිණියොත් එහෙම ඔබට බුදුරජාණන් වහන්සේගේ මේ අද දවසේ අපි පූජනීය කැටවලේ මාලෝකනායක හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඇසුරේ තමයි මේ ධර්මයේ විග්‍රහ කළේ. ඉතින් මේ ගුණයන්ගෙන් පිරුණු බුදුරජාණන් වහන්සේ දකින්න තිබෙන අවස්ථාව තමයි ශ්‍රී සරවත්නි ධාතුන් වහන්සේලා දැක බලා ගැනීම. ඒ වගේම ඒ උතුම් වූ සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට ලැබීම ওই වාග්ය. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරන. ඒ වගේම තබාන ගුරු කුඹුර ආදිවාසී ගම්මානයේ ඉදිවෙන ශාක්‍ය පුත්‍ර සිරි සීවලී මහ සෑයෙන් පත්වන ඒ උතුම් වූ පූජා වස්තුන් දැක බලාගෙන වන්දනා කිරීමේ අවස්ථාව ඔබට අද දවස වගේම හෙට දවසේදී හිමි වෙනම් මාස්ටර් ගයිඩ් නිවසට එකතු වෙන්න කියලා නැවතත් අපි ආරාධනා කරන සන්ධ්‍යාවේ පූජනීය මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන්නා වූ ආශිර්වාද පූජාවත් එනි පිටිව දීගල ප්‍රියදර්ශී ස්වාමීන් වහන්සේ සිදු කරන ආශිර්වාද පූජාවත් මේ භූමියේ සිට ඔබේ ජීවිතයට ලං කරන්නට අපි බලාපොරොත්තු වෙන නිසා ඒ පින්කම් සමග එකතු වෙන්නට ආරාධනා කරමින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව නැවත වාරයක් බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මෙත් පාමුල ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. අද දේශනාව අහන් ඉන්නකොට උපමාව පිළිබඳව ඒ වගේම ජනවහර බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ කෙරෙහි ගැඹුරුතාවය පිළිබඳව ඒ වගේම ජන කතා කවිය ගීතේ මේ සෑම තැනකදීම බොහෝ වෙලාවට ඉතිහාසයේ ධර්මයේ පිළිබඳව අපි නොසිතූ ආකාරයෙන් විග්‍රහ කරලා තිබෙනවා. ඉතින් හරි ගෞරවනීය හැඟීමක් ඇති වෙන එක පැත්තකින් අපේ මුතුන් මිත්තන් පිළිබඳව නහ විශේෂයෙන්ම මහරහතන් වහන්සේ ප්‍රධාන කොටගත්තු මේ මහා සංඝරත්නයේ කෙරෙහි මේ ධර්මයේ වර්තමානයේ දක්වා පවත්වාගෙන ඒම තුන්වහන්සේලා දැරූ වෑයම පිළිබඳව අපි හැමෝටම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ මට හිතෙනවා අර රසවත් ආරම්භ කළොත් හොඳයි කියලා. මේ ධර්මය ගැන ඇහෙනකොට රබ වහන්සේ කවියක දොම්පෙට යන පාර ගැන කියනවා. එතනත් හරි රසවත් සහ අපේ ওই ජනවහරේ තිබෙන කවිවල නැත්නම් ජනවහරේ කතාවල මේ ධර්මයේ බොහොම අපූර්වට සුමට තුරු කරලා තිබෙනවා අපේ හැමෝටම. මට මතකයි පෙර දවසකට ඔබ වහන්සේ සිහිපත් කළා දොම්පෙට යන පාර වගේම අම්බලමේ පිනා පිනා. අද සාකච්ඡාව ඉතින් ආරම්භ කරනවා ඔබ වහන්සේලා ආරාධනා කරනවා අම්බලමේ පිනා වගේම දොම්පෙට යන පාර ගැනත් පොඩ්ඩක් මේ ජනවහරත් එක්ක බුදුදහමේ තිබෙන සම්බන්ධතාවයයි ඒ ආශ්‍රිතව ඒ කවි දෙකේ නැත්නම් ඒ අපි කියන විතරම පොඩි කාලේ ඉඳලම කියපු කවි දෙකේ අර්ථයත් විග්‍රහ කරලාම සාකච්ඡාව ආරම්භ කරමු අපි අම්තරනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. තුනුරුවනි අසීමිත ගුණ රැඳුණු හදවතක් ඇති
වාසනාවන්ත පින්වත්නි සැබවින්ම අපේ ජීවිතය දුරාතීතයේ පෝෂණය කළේ ජාතක කතා මූලික කරගෙන. ජාතක කතා තේමා කරගෙන නාට්‍ය නිෂ්පාදනය වුණා, පද්‍ය නිර්මාණ කොට නැගුණා, ගද්‍ය විවිධ කතා ප්‍රවෘත්ති නිර්මාණය වුණා. අපට ලෞකික රසාලිප්තිතාවයන් තුළ අපේ ජීවිතේ ගිල්වා තබමින් අපට නොදැනුවත්වම අපි යම් යම් පරමාර්ථ කරා ළඟා කරවීම තමයි පුරාණ සාහිත්‍ය දරයන්ගේ බලාපොරොත්තු වෙන්නේ. ඒ බෞද්ධ තේමාවන් හැම නිර්මාණයකටම පාදක වුණා කියලා කිව්වොත් ඒකට කිසි වරදක් නැහැ. අර සිහිපත් කරපු කාව්‍ය දෙක වගේම තමයි කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ මේ ළමයා කොයින්දෝ රෝස කැලිගේ ඉඳෝ දඩින් බිඩින්දෝ හිතලා බැලුවම මේක අපි විනෝදයට කරපො ලස්සන පුංචි ක්‍රීඩාවක්. ජන ක්‍රීඩාවක්. නමුත් බලන්න පුණ්‍ය ශක්තියක ස්වභාවය ගැන අපි කතා කරන්නේ. කිරි කිරි බෝලේ. කිරි නිරන්තරයෙන්ම හොඳ නරක දෙක පිළිබඳව කරන හොඳ විග්‍රහයක්. ඒතර කිරි කියන්නේ හොඳ දේ. කිරිෙන් දියෙන් කරගන්න දියෙන් කිරිෙන් කරගන්නා සේ කියලා කියනවා. කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ අපේ මේ සංසාරේ දිගටම අපි නොයෙක් ආකාර පුණ්‍ය ක්‍රියාවෙන් කිරි රැස් කරගෙන තියෙනවා. මේ ළමයා කොයිද? එතකොට මේ පිනේ ශක්තිය නිසා තමයි ළමයා කිව්වේ ලපටි මනස යා කරගත්තා. පිරිසුදු මනස භවයට යාවුණා. මනුෂ්‍ය ජීවිතයට එන්න පුළුවන් වුණා. මේ ළමයා කොයිද? රෝස කැලේ. ඇහිදගත්ත රෝස කැලේ. රෝස කැලේ කිව්වේ පිනින් පිරිච්ච අතීත භවය. ඒ භවයෙන් ඇහිදගත්ත වස්තුවක් තමයි මේ ජීවිතයට යාවේ රෝස කැලේ හින්දෝ. මේ ළමයා කොයිද රෝස කැලේ හින්දෝ. අන්තිමට කියන එහෙනම් මේ රෝස කැලේ ඉඳලා මෙහෙට ආපු එකන කරගන්න වැඩේ මොකද්ද? මේ ලක්ෂණ ධර්මය අවබෝධ කරගන්න. දඩින් බිනි ඩොම් උත්පාද කීති වාග්. ධර්මයෙන් උන්නතරන් ගැඹුරු කොටසක් දෙන්නේ. දඩි බිනි ඩොම් ඩොම් කියනකොට හයියෙන් කියලා උඩ පැනලා බිම වැටෙනවා. ලෝකයේ තියෙන මොනවද? ඇතිවීම හෝ පැවතීම සම්මුතියක් විතරයි. තියෙන්නේ ඩොම් මොකද බංග විනාශය. නිර්වාණ සම්පත්තිය උදෙසා මෙහෙවන හිතක තියෙන මූලික ලක්ෂණ තමයි බංගානුපස්සන ඥානය. මේ බංගානුපස්සන ඥානය ගැන කියන්නට තමයි අර ඩොම් කියන එක භාවිත කරන්නේ. කොච්චර බැලුම් වෙන්නේ නැහැ මේක. ඒකෝට ධර්මයේ ජාතක කතා විතරක් නෙමෙයි අනිකුත් සූත්‍රගත කතාත් නෙවෙයි පාදක කරලා තියෙන පිළිවෙල තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. සමස්ත ධර්මයේම හකුරු වන තැනක් නොවේද අපි මේ ජීවත් වන්නේ අම්බලමක. අම්බලමේ පිනා කියන කාරණේ ගත්තොත් ඒකට පැය ගානක බණක් කියන්න පුළුවන්. එහෙමයි. අම්බලමේ පිනා අම්බල මක්ක සිත හඳනා මේ දිවිය. ණයගේ මක්ක දිවරෑ වෙහෙසෙර දිවිය. රැස්කෙරු මක්ක සසරට පින්පව් සවිය. හිස්කෙරු මක්ක නිවනට පින්පව් බලය. මේ තමයි සංසාරික ජීවිතය ගැන කතා කරන අම්බලමේ පිනා කියන කාරණාව විස්තර කරන සූත්‍රගත දේශනාවේ ඊළඟ පරිවාරක කවි. එහෙමයි. අම්බලමයන් කාටවත් ගියා දීප එකක් නෙමෙයි. ඕනම කෙනෙක්ට එන්න පුළුවන් නවතින්න පුළුවන්. මේ සංසාරේ යන හැම භවයක්ම සැබවින්ම අම්බලම. අපි මේ අම්බලමට ආපු අපට මේ අම්බලමේ අයිතියක් නෑ. එහෙනම් අම්බලම පිළිබඳව ඉතාම පුළුල් විග්‍රහයක් ධර්මයේ තියෙනවා. මේ කය අම්බලම කවුද මේ අම්බලමට ආපු මගියා? විඥානවත් පංච උපාදානස්කන්ධය. එහෙමයි. කෙටින් කොට සිතයි. මේ සිත මේ අම්බලම තුල රැඳී ඉන්න තාක්කල් මේ අම්බලම යන මම නොවේ. අම්බලම යන මගේ නොවේ කියන මේ අවබෝධයෙන් යුක්තව කෙනෙක් වාසය කරන්නේ නම් එයා සක්කාය දිට්ඨිය විද ගන්න සමත්ච්ච කෙනෙක්. අම්බලමේ පිනා මේ අම්බලම තුල එන්න පිනක් තියෙනවා. එතකොට මේ අම්බලම තුලට එන්න පිනක් තියෙනවනේ. පිනා කියන එක කොටසකින් පින අනිත් පැත්තෙන් පිනා කියනකොට ඊළඟ පදේදී පිනවීම සතුට. මේ අම්බලම තුල ජීවත් වෙන්න තියෙන අඬා නෙමෙයි ප්‍රීතිය සතුටේ පිනවීම. ඒකෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රියන් පිනවන්න කියන එක නෙමෙයි. ඉන්ද්‍රියන් නොපිනවන්න කියන එක නෙමෙයි. ඉන්ද්‍රියන් පිනවන්න. ආස්වාදෙ විඳින්න. නමුත් ආදීනවේ දකින්න. එහෙමයි. අපි මේ ගෙනල්ලා තියෙන වළංකඩ. ඒ වළංකඩ වශයෙන් හඳුන්වන දෙයක් පින්පව් දෙක. එහෙනම් රහතන් වහන්සේ යන කවුද? පුඤ්ඤ පාප පහිනස්ස. පිනහා පව දෙකම ප්‍රහීන කළ පුද්ගලයා. එහෙනම් වළංකඩ යන පිනපව නම් ඒ වළංකඩ විඳ දානවා කියන්නේ පින්පව් දෙකම අයින් කරපු හැකීම සංකාර නැති වෙලා යන සංසාරය. විසංකාරගත අම්බල පින වළංකඩ ගෙනනවා. ඒක විඳපු ගොඩාගම ඒකට මට hina. ඒක විඳ ගන්නට කියලා අවිද්‍යාව දුරු කරගත්ත කෙනෙක්. එහෙමයි.
අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ. සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධ වේ. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධ වේ. නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධ වේ. ඔය විදිහට හේතුඵල ධර්ම පිළිබඳ විග්‍රහයක් වෙනවා නම් ඒක බිඳපු ගුණ ඒකට මට හිනා මේ මොකද්ද කිව්වේ? අනේක ජාති සංසාරය සන්ධාවිසං අනිපිසං ගහකාරකම් ගවේෂන්තෝ කියන මේ උතුම් උදාන ගීතය උතුම් උදාන ගාථාවයි. ඒකට හදපු පරිවාරක එදිනදා ජීවිතේ භාවිත කරන්න පුළුවන් කාරණාවයි. ඊළඟට අර කිව්ව දොම්පේ යන දොම්නස පෙරෙන පාරගණයි. එහෙමයි අහන්නේ. දොම්නස පෙරෙන පාරක දායස්කන වань. එතකොට දොම්පෙට යන පාර කොහොමද කියලා අහුවට වැඩක් වෙන්නේ නැහැ පැදුරු වී ඉන්නේ කරන්නේ. දොම්පෙට යන්න හම්බෙන්නේ නැහැ කවදාවත් පැදුරු වී ඉන්න තාක්කා. ඒ පැදුරු වියනවා කියන්නේ සංකාර රැස් කරන එක. සංකාර රැස් කරනකොට සංකාරයක තියෙන ඊළඟ පරිවාරක විශේෂ ද්‍රව්‍ය තමයි රායම් පොනේ. ඒ කිව්වේ තණ්හාව. තණ්හාවෙන් රායම් පොයපෝ පින්බෝ දෙක කොටද. එනිසා ඒක කවදාවත් දොම්පෙට යන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අර දුර කතා කරලා කියනවා නේද මෙන්න මෙහෙවරේ මේ මිනිහට පැතුර ගැන කියන්නේ. මේ මිනිහට කර්මය ගැන කියලා දෙන්න. මේ සංසාරේ දොම්නස පෙරන පාරේ යන්නේ නැතුව වෙන පාරවල යන මිනිහට දොම්නස පෙරන පාරම තමයි යන්නේ කියලා දෙන්න වරෙන් දුවේ මෙයා. මෙහෙනකට එතකොට තමයි කියන්නේ කරුණික කදේ නොය කියා. කපුට කිව්වේ තමයි. එතකොට එයාට මේ තණ්හාව නම් වූ ස්වභාවය නිසා සංසාරේ බැඳීම් නැති කරන කෙනෙක් බවට ඔබපත් වෙනවා කියන කාරණාව තමයි. ඒ දියණිය ඇවිල්ලා කතා කරා. එහෙමයි. අපේ ආකරවීදි කතාව කියන විනෝදාත්මක රසස්වාදයක් විතරක් දුන්නා. මොකද ඒතර කොච්චර අර්ථයක් තියෙනවද? ඊට පස්සේ නේද කියන්නේ අම්මා අප්පා දෙන්න කැමති නැහැ. මම ගෙදර දේශනාවේදී කිව්වා අම්මා හා පියා දෙදෙනා කැමැත්ත දෙන තාක්කල් ඒකේ තණ්හාවෙන් හා මාන්නෙන් අපි බැඳින තාක්කල් අපේ සාංශාරික බැඳීම කියන එක ඒකාර්ථයම පවතින දෙයක්. එහෙනම් සංසාරේ බැඳෙන්න තණ්හාවක් මාන්නෙන් සිද්ධ ගන්න කියන කාරණාව තමයි ඒ නිර්වාණය ත්‍රිවිපත් කරන ධර්මානුකූල බලන කොතරම් අපූර්වද කියලා අද පළමු වතාවට අහපුවත් ඇති මෙතන. මේ අපේ ජනවහරේ එන ජාතක කතාව කේන්ද්‍ර කරගෙන ජාතක කතා වස්තුව කේන්ද්‍ර කරගෙන ඒ වගේම සූත්‍ර දේශනාව පදනම් කරගෙන මේ උතුම් වූ ධර්මයේ තමයි සුමට ලෙස මෙලෙස ගලපා තිබෙන්නේ. හැබැයි අපි එහි අර්ථය ගෙන තිබෙනවාද කියන කාරණේ අපිට එහි වැදගත්කම පෙන්නලා තිබෙනවාද කියන කාරණේ අපි නැවත හිතන්නට ඕන. සමහරව යම් දෙයක් උඩින් පල්ලෙන් දැක්කහම අපි හඳුනන්නේ කලින්ම තීරණ අරගෙන එය හැල්ලුවට ලක් කරන අවස්ථාවන් පිළිබඳව එහෙම නැත්නම් ඒවැ වටිනාකම පිළිබඳව අවබෝධයකින් තොරව ක්‍රියාත්මක වෙන අවස්ථාවන් පිළිබඳව අපිට එදත් දකින්නට පුළුවන්කම ලැබුණ අදත් පුළුවන් හෙටත් එහෙම වේවි. මම ආසන්නම උදාහරණය අර අම්බලමේ පිනා වළං කඩක් ගෙනා කිව්වහම එතනදී මට මතක් වුණේ මැටි කර්මාන්තයේ වෙනම මාත්‍යංශයක් හිටියුවනේ. දැන් ඔබ මේ කතාව සරගෙන යන ගමන් මට මැදි බැලලා කියන්නේ කතාව මැදියම ටිකක් කරපු නිග්‍රහය. ඒක එතුමා හරි අගේට දිහාගත කළා. ඒකේ තියෙන ඒ එවැනි මතවාද දරන්න එපා කියන සමාජයට ක්‍රියාවෙක කරලා එතුමා මොකක්ද කිව්වේ නැහැ මැටිය පිළිපදින්න කියලා. ඊළඟට කොළඹහතේ ඉන්න නොනලන් මහත්තුන්ට අලිවැට පිළිබඳ අමතකමක් දුන්නයි කිව්වම නිකන් හිනා යන කාරණාව. නමුත් අද සමාජයේ බහුතරය දැඩි පීඩාවක් ඒකේදවාචකයෙන් වෙච්ච බාහිර පීඩාවට වඩා බාහිර පීඩාවක් විතර මේ ඇතුන්ගේ තියෙන විනාශය නිසා. ඒ නිසා දවසක් කොච්චර ප්‍රයෝජන පෙන්වනවද? ඒකට එක හැමෙන් පරිවිනේ අමිත පදවි දෙක තුනක් තිබ්බත් කමක් නමුත් කොච්චර නිග්‍රහයට වාදනය කළාද මේ අමාත්‍ය පදවි කියන්නේ මොනතරම් වර්තමාන පරිපාලනය සමාජයේ සෑම අහුමුල්ලක් පාසාම ස්පර්ශ කරන්න පුළුවන් විදිහේ මනෝවිඥානයක් තිබුණා නේද කියන කාරණාව ගැන හිතනකොට මම නම් පුදුම සන්තෝෂයක් දැනෙනවා. ඒ වගේ හැමාංශයක්. මොකද දැන් මැටි කර්මාන්තයේ විදිහට මිනිස්සු බහුල කාලේ පුදුමාකාර මේ නිෂ්පාදනය කිරීම විතර නෙවෙයි අලෙවි කරගැනීම පිළිබඳ වෙළඳපොළ පිළිබඳ විශාල ගැටලුවක් තිබුණා. විශාල ප්‍රශ්නයක් තිබුණා. එහෙමයි. එතන මේ සමාජ ස්පර්ශ කරපුවා තමයි කොහොමද කියන්නේ දැන් මාතෘකාවක් මාන්තිවරේ අපේ හොඳ නිවේදකයෙක් හිටපු කෙනෙක් මාන්තිවරේ පොත්ලා කලුතර එතුමා තමන්ගේ පළාතේ තියෙන ගොවිතැන් බත් නොකරන කුඹුරු ගැන හොයන්න ගියා. ඊළඟට එතුමා හැම කර්මාන්තශාලාවකම ඇතුළු වෙලා බලනවා අඩු ගන්න රුපියල් 20000ක් ගන්න පුළුවන් රස්සාවකට මගේ කොල්ල මගේ කෙල්ල ඇතුළු කරන්න පුළුවන් කියලා. එතුමාගෙන් අහුවම සම්මුඛ සාකච්ඡාවකදී ඔබතුමා ඇමති පදවියක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද කියන කාරණා. නෑ මට ඒක බලාපොරොත්තු වෙනවා. මගේ බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. මම දැන කියාගත්ත දර්ශනයේ තුල මට මාධ්‍යවේදී කියලා යන්න පුළුවන් ඉහළම තලෙට මම ගියා. මම ඉතින් බැසගත්තා. දැන් ඊළඟට මම ඊළඟට යන්න තියෙන මාර්ගය තුල යනවා.
මේ විදිහට සමාජයේ හැම අහමුල්ලක් පාසාම යන්න පුළුවන් වෙන්නේ සීත කාමරයක ඉන්න මිනිහෙකුට නෙවෙයි. මේ පොළවේ පය ගාලා ඉන්න මිනිහෙකුට. දැන් මේ මැටි කර්මාන්තයේ පිළිබඳ අමාත්‍ය දුරේ දරුව අමාත්‍යතුමාට උනා පහුගිය කාලේ බොහෝ චෝදනා එල්ල වුණා. හැබැයි පොළවේ පය ගහලා තියෙනවා නම් මේ ගෙන්දගම් පොළවේ අර අපි සාමාන්‍යයෙන් කියන්නේ පය ගහපු කෙනාට ඕනම තැනක රඟන්න පුළුවන් කියන ඒ වගේ Tamanට දුන්න ක්ෂේත්‍රය තුළ උපරිමව කටයුතු කරන්නට යොමු වී සිටින ආකාරය අපිට දකින්නට පුළුවන් සහ Tamanට නැති දැනුමක් තව කෙනෙක්ගෙන් විශේෂඥයෙක්ගෙන් ලබන්නට පුළුවන් නම් ඒ සඳහා යොමු වීම මදිපුංචිකමක් කියලා හිතන සමාජයක තුන හොඳ ආදර්ශයක්. ඒ නිසා මේ කටයුතු බොහොම සාර්ථකව කර යන්න කියලා අපි ආශිර්වාද කරනවා නේද අපේ ආම්බුලන්ස්. ඔබ වහන්සේගේ මේ දිස්ත්‍රික්කයට අදාළ දැන් කවදද ඇමතුමේ කියන කොහොමද සමාජයේ ඊළඟ පියවර සඳහා සමාජයේ කොතනින්ද පටන් ගන්න මෙහෙවර කරන්න කියන එක ඕම දූරදර්ශකව කල්පනා කරනවා. ඒ වගේ අපි හැම කෙනෙකුම ගත යුත්තක් තියෙනවා. හොඳ දේ තියෙනවා. පක්ෂද විපක්ෂද අදාළ නැහැ. ප්‍රශ්නයක් නෑ. හොඳ පැත්ත තියෙනවා නම් යමක විනාශය අනාගතයේ යම් කිසි කාරණාවකදී ඇති වෙයි කියන කාරණාව තේරුම් අරගත්තු විපක්ෂය සමහර විට තාම පාර්ලිමේන්තුවට යන පුද්ගලයා තෝරමින් ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ විපක්ෂයේ නායකයා පිළිබඳ තියෙන ගැටලුවට තාම පිළිතුරක් හරියට සපයා ගන්න නැති වෙන. මොකද ඒවා දූරදර්ශීව බලන වැඩ පිළිවෙල වල. අනිත් දැන් අර කතාවට කියනවා මේ ලෙඩට හදිස්සි වුණාට වෙදාට හදිස්සි නැහැ කියලා. ඒ වගේ බොහොම නිවීමෙන් තීරණ ගන්නේ හොඟක් හොඳයි කියලා මට වෙලාවට හිතෙනවා. පිස්සු කලබල වුණාට වෛද්‍යවරු කලබල වෙන්නේ නැහැ. පිස්සගේ ක්‍රමය හඳුනාගෙන මේ පසු බෙහෙත් කරාට පස්සේ පිස්සක් කලබල වෙන්නේ නැහැ. ඒ නිසා අපි කලබල නොවි වෛද්‍යවරයාට ඉඩ දෙමු. ඊට පස්සේ ප්‍රතිකරණය කරාට පසුව නිට්ටාවට සුව වෙනවද කියලා අපිට දැනගන්නට පුළුවන් කමක් ලැබෙයි. අපි හම්බුනේ උස පබා කතාවට මොකද උනේ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා යමු. පොඩ්ඩක් හංගගෙන ඉන්න එක. අදම හිතන්නේ කි කොහොමද? කුසලජාතකේ දැන් කුසලජ්ජුරෝ ගියානේ පබාවති මුණ ගැහෙන්නේ. එහිදී ගත කළ මහා දුෂ්කර ජීවිතය ගැන මේ වචනයකින් කෙලිවර කරන්න බෑ. අවසාන විනාඩි 4-5 ඇතුළත මට පොඩි විරාමයක් ගන්න පුළුවන්කම ලැබුණා. මම කල්පනා කළා යමක් අවසන් කරන්න වෙයි නම් පටන් ගන්න ඕන නෑ කියලා. ඒ තමයි ප්‍රතිඥාවක් දෙනවා. ඊළඟ ඉරුදිනට මම කුසලජ්ජුරොත් එක්ක ඔබ සම්බන්ධ කරලා කුසලජ්ජුරෝගේ චරිත අපදානයේ හැලහැප්පිලි ගැන සහ මාර්ග වගත විජයග්‍රහණය පිළිබඳව පබ්ලික් කතා කරනවා. හොඳයි. මට යොමු කරපු ප්‍රශ්නයක් තිබෙනවා ඒ මේ දේශනාවටම අදාළ කරගන්න පුළුවන් නිසා මම වහන්සේගෙන් විමසන්නට කැමතියි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පිළිබඳව වහන්සේ සිහිපත් කළා. ආනෙන්ජාදි සංකාර, පුඤ්ඤාදි සංකාර, අපුඤ්ඤාදි සංකාර පිළිබඳව වහන්සේ සිහිපත් කළා. මට අවශ්‍ය දැනගන්න අපේ ශ්‍රාවකයන් සිහිපත් කරලා තිබෙන්නේ අහලා තියෙන ප්‍රශ්නේ තිබෙන්නේ විභව තණ්හාව කියන්නේ කුමක්ද සහ ආනෙන්ජාදි සංකාර කියන්නේ කුමක්ද කියන කාරණේ. හොඳයි. ආනෙන්ජාදි සංකාරය අනුව ධ්‍යාන වලින් රූපාවචර අරූපාවචර භවවලට යන්නට අවශ්‍ය කරන හිතේ සකස් වීම සිද්ධ වෙනවා. ඒකට ආනින්ජාපි සංකාර කියලා කියනවා. එතකොට කාම තණ්හා කියලා කියනකොට දැන් කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා කියන තුන තමයි ගොඩක් වෙලාවට තණ්හාවේ ප්‍රභේද වශයෙන් අපි සාකච්ඡා කරන්නේ. එතන කියන්නේ කාම තණ්හා කියලා කියන්නේ දිව්‍ය ලෝක හා මනුෂ්‍ය ලෝක වල තියෙන සම්පත් කෙරෙහි තියෙන ඇලීමයි. රූප තණ්හා යනෝ රූපාවචර භවයන් පිළිබඳව ඇති ධ්‍යාන පිළිබඳව ඇති ඇලීමයි. ඒ වගේම අරූපාවචර භූමි වල තියෙන ඇලීම අරූපාවචර කියලා කියනවා. දැන් ඔය උදාහරණයක් වශයෙන් දෙන්නේ තවසරයක් විස්තර කරලා හොඳයි. ඒක මතුවෙච්ච වෙලාවේ දැන් අරූපාවචර භූමි වල හේවත් සුද්ධාවාස වලනේ අනාගාමී උපදින්නේ. දැන් අනාගාමී නිහිදී ඉපදිලා රහත් භාවයට පත් වෙනකොට ඒ අනාගාමී පුද්ගලයාට අමුතුවෙන් රූපාවචර අරූපාවචර මානදිත්‍ය විද්‍යා කඩන්න දෙයක් නැහැ. ඒකට අමුතුවෙන් යමක් උපදවන්න ඕනේ අනාගාමී මාර්ග ධර්මයෙන් අරහත් ඵල ධර්මයේ දක්වා ප්‍රත්‍යයේදී රහත් ඵලයට පත් වෙනවා කියන කාරණාව ඒක අපි ඒකට අදාළ කරනාට පස්සේ ගොඩක් පුළුල් ලෙස විග්‍රහ කරමු. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය තමයි විභව තණ්හා. කාම තණ්හා යනෝ එතෙන් අර මම කියපු පංචකාම සම්පත් පිළිච්ච දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක පිළිබඳ තණ්හා. එතකොට මේ භව තණ්හා විභව තණ්හා කියන කාරණා දෙක සාස්වත උච්චේද කරන දෘෂ්ටි දෙකටයි ඇතුළත් වෙන්නේ. අමුතු උත්සාහයෙන් තොරව යමෙක් ඒකට කියන කල්ප 84000ක් කියලා කියන්නේ බලපොත. කල්ප 84000ක් භවයේ සැරිසරලා දැප දුක විඳිමින් ඉඳලා භවය අවසන් වෙනවා. ඒ පිළිබඳව තියෙන සිතුවිල්ලටත් භව තණ්හාව කියනවා. ඒ වගේම දැන් ඔතන භව කියන වචනය අපිට හම්බෙන තැනක් තමයි හේතුඵල ධර්මයේ. උපාදාන පත්‍ය භව.
එතකොට යමක් උපාදාන කරගත්තා නම් ඒ උපාදාන කරගත්ත එකට අදාළව භවය සකස් වෙනවා. භවය සකස් වෙච්ච තැන නැවත ඒ භවයෙන් තවත් භවයකට ගමන් කිරීමේ ජාතියේ පහළ වෙනවා භවය තුළ. එතන නැවත භවයේ ගමන් කිරීමට අයිති තණ්හාවටත් භව තණ්හාව කියනවා. විභව තණ්හාව යනු භවයන් වේවච්ඡේදනය කොට භවයන් සිඳ ලබා ගන්නා වූ නිවන පිළිබඳව තණ්හාවයි. ඒක නිවනට තණ්හාවක් තිබෙනවා. ඒ කිව්වනේ දැන් මමගේ ධර්මදේශනාවේ විස්තර කළේ අපි ගිය සතියේ ආශාවෙන්ද නිරාශාවෙන්ද ආශාවෙන් හෝ නිරාශාවෙන් යුක්තවද ආශාවෙන් හෝ නිරාශාවෙන් තොරවද මේ හතරෙන්ම අපි අදිටම ප්‍රාර්ථනා කරන අදිටම ලැබෙන්නේ නැහැ කියලා මම අසාති වෙනවා කියලා ජයසිරි කුමාරයා අහන්නේ. භූමිජාමඳුර උත්තර දෙනවා ඔව් ඒ හතරෙන්ම ලැබෙන්නේ නැත්te මෙන්න මේ හේතු නිසා මොකද අවබෝධයෙන් තොරයි. අවබෝධයෙන් උත්තරක් යනකොට ඒක ප්‍රාර්ථනා කරාට ප්‍රාර්ථනා කළාම නිවන ලැබෙනවා. ඒ ප්‍රාර්ථනා නිවන පිළිබඳව ප්‍රාර්ථනාවක් කියන එක තණ්හාවටයි දෙක නෙමෙයි එතනදී. එහෙමයි. විභව තණ්හාව සංසිඳුකෝක්. ඒ කියන්නේ අපි ගිය සතියේ අවසානයේදී මේ සතියේ විග්‍රහයට යොමු කරනවා කියලා බොහොම සිහිපත් කළේ ධර්මයේ උපාදාන කිරීම ප්‍රශ්නයක් නැහැ කියලා. ධර්මයේ උපාදාන කිරීම දැන් නිවන පිළිබඳව තණ්හාවක් නෙමෙයි ගේන්නේ. යමක් පතනවා නම් ඒකට තණ්හාව කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මෙතන විභව තණ්හාව කියන වචනේ අදහස් කරන්නේ එතකොට නිවන පිළිබඳව තියෙන තණ්හාව භවයෙන් අත්මිදීමට හිතේ තියෙන තණ්හාව. එහෙමයි. හොඳයි. ඉතින් මේ කාරණා ඔබට දැනගන්නට අවකාශය ලැබුණා. ඔව් මොකද දැන් සමහර වෙලේ මෙහෙම මේ පැත්තත් ඒක බොහොම පරල වචනයක්. කාම තණ්හාවෙන් තොරව වෙන එක්කෙනාට භව තණ්හාව ඇති වෙනවා. ඒකට රූපාවචර තණ්හාව ඇති වෙනවා. එහෙමයි. එතකොට ඊතර රූපාවචර තණ්හාව භව තණ්හාව වශයෙන් අඳුරන අරූපාවචර භූමියේ උපදින්න තියෙන තණ්හාව තියෙනවා. ඔව්. අකසංඥාන විඥානං ආකින්ජඤ්ඤන්ත නිරසංඥානසංඥාන කියන මේ අරූපාවචර වල උපදින්න තියෙන තණ්හාවටත් විභව තණ්හාව කියනවා. එක භවයක් අතහැරලා ඊළඟ භවයට තියෙන ආශාව. එක භවයක් අතහැරලා ඉන්නේ. ඊළඟ භවයට තියෙන ආශාවට විභව තණ්හාව. භවෙන් භවයට මාරුවෙමින් ඉන්න තවන් කීමේ තණ්හාව. හොඳයි. අපි හම්බුනේ දිව්‍ය ලෝකයේද හොඳ මනුෂ්‍ය ලෝකයේද? මනුෂ්‍ය ලෝකය. එතකොට දැන් අපි දිව්‍ය ලෝකයේ කෙරෙහි මෙතරම් ඇයි දිව්‍ය බ්‍රහ්ම ලෝක කෙරෙහි මෙතරම් ඇයි කැමති? නිවනට වඩා දිව්‍ය සම්පත්තිය කැමති අය ඉන්නවා. මේ කෙලෙස් වල ස්වභාවයද මේ පේන්නේ? කෙලෙස් වල ස්වභාවය වගේම අපේ අර අපිට හුඟක් කනවේ කොහොමද දේවල් තියෙනවද? එහෙමයි. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි චෝටි කාලේ කරනවා අපිට කෙනෙක් දානෙ දුන්නාම අපේ මනුෂ්‍ය සම්පත් පිළිබඳව වර්ණනා කරලා පින් දෙනවා අහන්න ලැබුණ අඩුයි. යාමේ දෙනිමාරති පරිනිමිත වසවත්ති සංඛ්‍යාත සදිව්‍ය ලෝකවල අනේක විද දිව්‍ය ශ්‍රී සම්පත් විඳ කියන වචනේ විතර අනේක විද දිව්‍ය ශ්‍රී සම්පත් එහි තියෙනවා. ඒකේ මේ පංචකාම සම්පත් පිළිබඳව අප තුල කෙලෙස් ඇති වෙන ආකාරයට ආශාව නැති වෙන ආකාරයට එහි උපදින්න සිත් පහළ වෙන ආකාරයට කියන කිසි වර්ණාවක් කරා නම් අපිට ඒ පිළිබඳව සිතිවිලි පහළක ස්වභාවය. එතකොට මේ මනුෂ්‍ය නිවන පිළිබඳව බලාපොරොත්තු ඉහළ මට්ටමේ පවත්වා ගන්න පුළුවන්කම තියෙන්නේ නිවන සාධනය කර ගන්න පුළුවන්කම තියෙන්නේ නිවනට අදාළ කරන ප්‍රත්‍ය ධර්මයන් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ මනුෂ්‍ය ලෝකෙ නිසා එය ප්‍රාර්ථනා කරන අයට වටින්නේ මනුෂ්‍ය ලෝකෙ. ඉතින් අපි හැබැයි එහාටම තමයි යන්න හදන්නේ. කියන්නේ අපි මනුෂ්‍ය ලෝකේ ඉඳලා දෙවියන්ගෙන් ආශිර්වාදය නැත්නම් දෙවියන්ගෙන් රැකවරණය දෙවියන්ගේ ආරක්ෂාව එහෙම ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ ප්‍රාර්ථනා කරන දෙවියන් අපිට වඩා ඉහළින් ඉන්න හින්දාද? නෑ. දැන් අර කතාවල කියන්නේ හිතියොත් හොඳට හැදී දෙවියොත් නමට වන්නේ කියලා. එහෙමයි. එතකොට මනුෂ්‍ය ලෝකයට වඩා ඉහළ තලයක දේවතාවෝ ඉන්නවා කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන සමහර තැන් තියෙනවා. ඒ කියන්නේ දැන් මනුෂ්‍යයන්ට යාන හැකි කෙනා මනුෂ්‍යයන්ට කළ හැකි දේ දෙවියන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දෙවියන්ට කරන්න හැකි දේ මනුෂ්‍යයන්ට කළ හැකි අවස්ථා තියෙනවා. ඒ නිසා පින්කමක දේවතාවෝ පින් කරන නැත්නම් යම්කිසි විපතක් වෙන්න දිනවා නම් ඒ විපතින් යව අත්මුදවීමේ හැකියාව ශක්තිය දිවසින් මරණ දේවතාවන්ට තියෙනවා. ඒකයි දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා කියලා අපි දෙවියන්ට පින් දීලා ප්‍රාර්ථනා කරන්නේ. එතකොට දිව්‍ය ලෝක අරමුණු කරලා පින් කළාට කමක් නැද්ද අපි? වියදම් කරලා පින් කරලා අවසානයේ අර හොදලා මඩේ දානවා වගේ වැඩ දිතොත් කරන්නේ. ඔව් කාම තණ්හාව අපහුපද. එහෙම. ආයෙත් දුන්නස කරන පාරම තමයි යන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපි ඒ කෙරෙහි සැලකීමයි කොහොමද වෙනස් කරගන්නේ? අපි පින්කම් කරනකොට එතකොට යම් කෙනෙක් මේ පිනින් වට මේ වගේ දිව්‍ය ලෝකයක උප්පත්ති ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනාවක් ඇති නොකර ගැනීමද? නැත්නම් මේ කරන සෑම පිනක්ම නිවන් පිණසම වේවායි කියන චේතනාවෙන්ම කිරීම දුරදගත්තේ. මෙහෙම එකක් කියනවා බුදුබව ප්‍රාර්ථනා කරන යන බෝධිසත්වය වුණා. දැන් බලන්න අපේ බෝධිසත්වයන් තුසිත දිව්‍ය ලෝකේ සාන්තසිත කියන දිව්‍ය රාජා වශයෙන් ඉපදුනේ. එහෙමයි. උන්වහන්සේ දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කරා නෙමෙයි. ඔව්. නමුත් ප්‍රාර්ථනා නොකර කරන ලද්දා කුසල සම්පත්තින්ගේ අප්‍රමාණ ප්‍රතිඵල නිසා දිව්‍ය භවවල ඉපදුනා. අර ආශාවෙන් නිරාශාවෙන් කියලා සූත්‍ර දේශනාවේදී සිහිපත් කළා වගේමයි ප්‍රාර්ථනා කරන්නේ නැහැ දිව්‍ය ලෝක උපදින්න කියලා. නමුත්
දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දි ලබනවා. දැන් මහා මායා දේවී වහන්සේ ප්‍රාර්ථනා කළේ නැහැ මාතු දිව රජානන්ද වෙන්න. නමුත් ඈත පුරණ පාරමිතා ගුණ බලෙන් ඈත ඒ සම්පත්තිය ක්‍රියාවට සමාන්තර ප්‍රතිඵල ලැබෙනවා ප්‍රාර්ථනා කළත් නොකළත්. එතකොට නිවන් පිණිස යන ගමනට තවදුරටත් අවශ්‍ය කරන ශක්තිය නිෂ්පාදනය වෙලා නැත්තම් ඒ නිබ්බාන ගාමිනී මාර්ගයේදී ආයත් උපදින්න වෙන්නේ දිව්‍ය ලෝකේ කොහොමනස ලෝකයකට. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් කිසි කෙනෙක් සෝතාපට්ටි මාර්ගයට පැමිණිලා ඉන්නවා. එයා එතන එහා තියෙන හතර ඵලෙන් තාම ලබලා නැහැ. අපි කිව්ව අවුරුදු 90ක කෙනෙක් දැන් මේ සෝවාන් මාර්ගයට ආවා. එයාට තව භව 7ක් විතර යන්න වෙනවා නම් භව 7කට මෙහාට නිවන් දැක්ක නැත්නම් ඒ භව ගත්තම නැද්ද? ඒ භවය තුළ නිරායාසයෙන් දිව්‍ය ලෝක උපදින්න පුළුවන් මනුස්ස ලෝක උපදින්න පුළුවන්. ප්‍රාර්ථනා කරලා උපදිනවා නෙවෙයි. නමුත් එයා දිව්‍ය සම්පත උපදින්න මාර්ගඵලලාභී කෙනෙක්. එහෙමයි. දැන් සුබර සමන් දිව්‍ය රාජත්වයෙන් හන්සේ මාර්ගඵලලාභී. ඒ විදිහට අප්‍රමාණ දේවතාවෝ ඉන්නවා මාර්ගඵලලාභී දේවතාවෝ. එහෙමයි. ඒක මාතු දිව්‍ය රාජහන්සේ මාර්ගඵලලාභී දේවතාවෝ. එහෙමයි. එතකොට උන්වහන්සේලා අර දිව්‍ය ලෝක සම්පත් වල තියෙන පංචකාම සම්පත්තිය කෙරෙහි ඇලීමක් නැහැ විඳීමක් විතරයි තියෙන්නේ. එතකොට වැඩිපුර දෙවියන් අතර තමයි බැලුවම දෙවියන් අතර තමයි වැඩිපුරම සෝතාපන්න ඵලයටපත් වුවන් ඉන්න පුළුවන්. එහෙම නෑ. මනුෂ්‍ය ලෝකයේ වැඩිපුර ඉන්න පුළුවන්. අපිට අංගුත්තර නිකායේ පැහැදිලිව පෙන්වන්න කරනවා මාර්ගඵලලාභී කෙනෙකුට පුළුවන් කියලා නේද අහන්නේ. මාර්ගඵලලාභී බහුල සිංහල මනුෂ්‍ය ලෝකේ. ඒ අතරත දිව්‍ය ලෝකෙත් අර විදිහට අර 6-7 ඇතුළත ගමන් කරන්න පුළුවන්. දැන් ඔය මනුෂ්‍ය භවය තුල සෝතාපන්න ඵලයටපත් වෙලා ඉන්පසුව මරණයෙන් පසුව දිව්‍යාත්මයක් ලැබෙන්න නැත්නම් ආපහු සෝතාපන්න මනුෂ්‍ය ලෝකයේ ආත්මයක් ලබන්නේ. එයා උපදින්නේ නැත්තේ හතර අපායේ පමණයි. අනිත ඕනෑම තැනක උප්පත්ති ලැබෙන්න අවකාශ තියෙනවා. සමහර මේ සෝතාපන්න මාර්ගලාභියා ධ්‍යාන මට්ටමට හිත දියුණු කරගත්තු ශක්තියක් තියෙනවා. එයාට රූපාවචර භවවල උපදින්න පුළුවන්. එහෙමයි. අරූපාවචර භවවල උපදින්නේ හැබැයි සුද්ධවාස ඇරෙන්නට අනිත් අරූපාවචර භවවල විතරයි භූමි වල විතරයි. එහෙමයි. අධිගම ඵලයක් ලැබුව කෙනෙක් අපි හඳුනන සියල්ල අතහරිනවද? ඒ කියන්නේ අඹදරුවෝ, ගේදරුවෝ, අතපිටි යාන වාහන වස්තු සම්පatti මේවා අත්හරිනවද නැත්නම් මේවා භුක්ති විඳින ගමන් හිතින් අත්හැරීමද සිදු කරන්නේ? පරිහරණය කරන ගමන්, ආස්වාදයෙන් විඳින ගමන්, ආදීනව දකිමින් හිතින් ඒවා ඕන මොහොතක හැම මොහොතකම අත්හැරලා ඉන්නේ. ඒ අධිගම ලාභියගේ ස්වභාවය. ඒවා කැඩුනා, බිඳුනා, වෙනස් වුණා, අන්සතුණා කියන එක කම්පාවක් නැහැ. මොකද එයා සබ්බසෝ නාම රූපස් යස්ස නැති මමයිතං අසතාජන සෝතති සවේ වික්ඛති උච්චති. ඔන්න බුදුහාමුදුරුවෝ දෙනවා අසතාජන සෝතති සබ්බසෝ නාම රූපස් මේ සියල්ලම එයා දකින්නේ නාම රූප ධර්මයි. එහෙමයි. එයා පරමාර්ථ ධර්මනේ දකින්නේ. ඔව්. මොකක්ද කියන්නේ පරමාර්ථ ධර්මනේ දකින්නේ සම්මුතිය කියන දේවල්. සම්මුතියෙන් දැන් ඔබට මට මේ දකින්න තියෙන සියලු දේවල් සම්මුතිය. නාම රූප දෙකනේ කරන්නේ. එහෙමයි. දරුවෝ, ගෙවල් දොරවල් ඔක්කොම රූප. ඒ වගේම නාම. ඒ අවශ්‍ය නාම. මෙන්න මේ නාම රූප දෙක සබ්බසෝ නාම රූපස් සියල්ලම නාම රූප දෙකෙහි බහර පරිණිකන යස්ස නත්ති මමයිතං නත්ති මමයිතං මමයි කියා ග්‍රහණය එයාට නැත යස්ස නත්ති මමයිතං අසතාජන සෝතති ඒවා නැති වෙන්නද කියන දේවල් සහ නැති වෙන ද්‍රව්‍යයන් සකස් වෙලා තියෙන දේවල් කියන එක තේරුම් ගන්න ඉන්නවා. එන අසතත් න සෝතති කියන සෝකයක් නෑ. එයාගේ ඇලීමකුත් නෑ එන ගැටීමකුත් අසතත් සෝතති. සමේපිත පොදි විතරයි අන්න අධිගමන භික්ෂුගේ ලක්ෂණය අධිගමන භික්ෂුව හඳුනා ගන්න. එහෙම නැත්නම් තමන් හඳුනා ගන්න මේක හොඳ අදහසක්. දැන් ඔබ ඉන්නේ යම්කිසි තත්ත්වයකට අධිගමයක් ලබන්න සුදුසු තැනක නම් ඔබ ජීවිතේ දකින්නට ඕන සබ්බසෝ නාම රූපස්මි නාම රූප ධර්ම වශයෙන් ලෝකෙදී දකින්න. ඒකට කියන නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ලස්සනවට කියනවා. එහෙම නැත්නම් නාම රූපෙහි භාවවලිත ලෝකය යා කිසි දෙයක් මගේ කරගෙන නැහැ. කියන්නේ මගේ දරුවෝ මගේ බිරිඳ එහෙම කියලා නෑ මේ තවයි එක් නාම රූපයක්. ඔව් දැන් මේමයි අංගුත්තර නිකාය අටක නිපාතයේ සම්මුතියේ මම කියන හැඟීම ඇති කරගන්න කරුණු 8ක්. පිළිබිය ඇති කිරීම සඳහා සම්මුතියේ ජීවත් වීම සඳහා ආදී වශයෙන් කරුණු 8ක් තියෙනවා. එතන දිගමලාභය වුණත් මේ කවුද කියලා හොත් එයා මගේ බිරිඳ කියලා කියනවා. නමුත් ඒකේ අධ්‍යාත්මය තුළ තියෙන්නේ මේ නාම රූප ධර්මයන් පිළිබඳව අවබෝධඥානය. පැහැදිලි කියන්නේ සම්මුතියේදී ජීවත් වීම සඳහා කියන මේ මගේ දරුවා. ඔයාගේ ගෙදරකෝ අධිගමලාභී කියන මේ දින මගේ ගෙදර. මේක මගේ පරම්පරාවෙන් මට උරුම වෙච්ච එක. මේක මට ලියලා දීලා තියෙනවා. මම මට මගේ මේ සියලු සංකල්ප වයි ජීවන සම්මුතියනේ.
හැබැයි උපාදාන නැහැ. නෑ පරමාර්ථයේදී සියල්ල දකින්න පරමාර්ථයට. හැබැයි ඔය කාරණාව වංචා සහගතව ක්‍රියාත්මක කරන අය ඉන්නවා. ඒ කියන්නේ ඕනෑම දෙයක් භුක්ති විඳින්මින් මං හිතින් අල්ලාගෙන නැහැ කියලා එහෙම කටයුතු කරන යම් තමයි ඔච්චර පාඩුවක් කියන කාරණා මම මෙන්න මේ විශේෂයෙන් සාකච්ඡාව බණක් වශයෙන් මේක අවධාරණය කරන්නේ. අත්‍යවශ්‍යම ජීවිතය තුළ ඔබ තුළ ඇති කරගත යුතු ප්‍රධානම පරමාර්ථ ධර්මය මේකයි. මේ ප්‍රධාන පරමාර්ථ ධර්මය තුළ මම ඉන්නවද කියන කාරණේ සර්ධාංගම අවංකව තමයි තේරුම් ගන්න. මම මැරෙන්න ඉස්සෙල්ලා මේ தත්ත්වය හදා ගන්නවා කියලා හිතන ලොකු භාවනා බැරි වෙන්න පුළුවන් තමයි. මේ බණ ටික ප්‍රමාණවත් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔබ යමකින් යම් පීඩාවක් විඳින්නේ මම කියන தත්ත්වයෙන් මේ ටික ගත්ත නිසා නේද? දැන් ඔබට බණ අහලා අනේ මම කියලා නොගත යුතු දෙයක් නේද මම අල්ලගෙන හිටියේ. අද මට මේ සෝචති මේ ශෝකය ඇතිවෙලා තියෙන්නේ. තණ්හාය ජාති ශෝකෝ නැත්නම් ප්‍රේමතෝ ජාති ශෝකෝ පියතෝ ජාති ශෝකෝ මේ ස්වභාවය මම ප්‍රිය භාවය මනාප භාවය මගේ භාවය ඇති කරගෙන තිබුණේ මම මෙන්න මේ පරමාර්ථ ධර්මයේ හැවත් නාම රූප ධර්මයේ හරහා මට මේක දකින්න බැරි වෙච්ච නිසා නේද? ඒතකොට මේ නාම රූප ධර්මයේ තවදුරටත් ගැඹුරින් පරිශීලනය කරන පුද්ගලයාට පේනවා චිත්තජාතිසික වශයෙන් නාම ධර්මයක් රූප වශයෙන් රූප ධර්මයක් පේන්න පටන් ගන්නවා. යමෙකුට චිත්තජාතිසික වශයෙන් නාම ධර්මයක් යමෙකුට රූප ධර්මය රූප වශයෙන් පේනවා රූප විශේෂ වශයෙන් පේනවා නම් එයා නිබ්බාන ධාතුවට කෙරෙහි හිත හරවාගත්ත කෙනෙක්. එයා නිබ්බාන ධාතුව මේ ආසන්නයේ පෙනී සිටිනවා. ඒක කියන්නේ ගෝත්‍ර භූඥානය කියලා. ඒ ගෝත්‍ර භූඥානය යන්නේ නිෂ්පාශ කරමින්. එහෙමයි. අපි හවුතුන් එතකොට අපි දැන් ඔබ වහන්සේ කියන විදිහට මමයේ මගේ කියලා උපාදාන කරගෙන නැතුව එහෙම කටයුතු කරනකොට අපි සාමාන්‍ය ජීවිතයක් තුළ එහෙම ඇලීම් බැඳීම් ඔබ වහන්සේ කියන විදිහට අපි මේක ලෞකික පැත්තේදී එහෙම පෙන්නනවා මේ මගේ විදිහට මේ මගේ දරුවෝ මේ මගේ දේවල් මේ මගේ වාහනේ මෙහෙම කියලා අපි කියනවා. හැබැයි අර ඔබ වහන්සේ කියනවා වගේ ඒක මමයේ මාගේ කියලා අපි පරමාර්ථ පැත්තේදී අල්ලාගෙන නැහැ. එතකොට අපේ ක්‍රියාකාරීත්වය කොයි වගේ ස්වාමීන් වහන්සේ දැන් දෙයක් සිදු වුණාට පස්සේ විනාශයක් වුණාට පස්සේ අපි තුමුක සරල උදාහරණයක් අරගෙන මොකක් හරි දෙයක් වෙනා දරුවෙක් වැටුණා මොනවා හරි තුවාලයක් වුණා ඒ අනතුරක් වුණා මොනවා හරි දෙයක් වුණා එතන මමයේ මාගේ කියන තැනින් හිත මිදිලා තිබෙන නිසා ඒ දිහා බලන්නවා ඒ අනුව ක්‍රියාත්මක වෙන්නවත් කෙනෙක් යොමු වෙන්නේ නැද්ද මොකද්ද එතකොට ක්‍රියාකාරීත්වයේ කෙනෙකුගේ අරගෙන කරන්නේ දැන් උදාහරණයක් පුතඥය කියන කවුද කියලා ගත්තොත් තමයි තෝකේනේව තුලා කෝටි යටි උන්නති මොනති යතා පුතුජනා ලෝකේ යතා කෝපේ පසාදන කෝපේ කියන්නේ ගැටෙනවා පසාදන කියන්නේ දැන් ඔන්න ඔබ ඒ උදාහරණයක් ගත්තොත් ඔන්න මේ පරමාර්ථ වශයෙන් ගත්තාම කෙනෙක් පුද්ගලයන්ු පටිවියපෝ තේජෝ වායෝ වනගත රසෝ ජාතිකෝ සුද්ධාස්තකය අතිරේක උපාදාය රූප වලින් සමන්නාගතයි නේද? එහෙමයි. එතකොට මේ කවුරු හරි අහනවා මාව හම්බ වෙන්නේ වින්න ඔබ කවුද? මං කියනවාද මං සතර බලමාර්ථ කියනවා. මම කියනවාද දොස්තර වස්තරන් කියලා මෙහෙමයි මොකද්ද නම? මට නමක් නැහැ මම සතර මගේ නම කියලා දොස්තරට කියන්න පුළුවන්. ඔබේ සතර පරමාර්ථ කොටට වයර් එකේ ඉන්නවා මම කියනවා මගේ වයස අවුරුදු 59යි. එහෙමද? එතකොට ඔබට තියෙන රෝගය මොකක්ද? මගේ මේ අතක් උස්සන්න බැහැ මාරු. මගේ මේ කොන්ද හොරවන්න බැහැ මාරු. එතකොට මගේ අත එතකොට මම දොස්තර මහත්තයාට කිව්වා. ඔව්. එතකොට මේ මගේ අත හොරවන්න බැහැ වේදනාවේ ඒ සතර මහා භූතික ස්වභාවය ඔක තමයි වේදනාවේ ප්‍රශ්නයක් නැහැ කියලා මම දෙතුල ඉන්නේ බැහැ. ඔව්. අයි මම දොස්තර මහත්තයාට කියන්නේ මේ පරමාර්ථය දැකලා සම්මුතියෙන් මේකට වෙදමක් කරගන්නවා. වේදනාව අඩු කරගන්නවා. ඒ වගේ අපි මගේ මට දරුවෙක් නම් ඉන්නේ දරුවා දුවගෙන ගියා හැප්පුණා වැටුණා. මගේ පැවිදි ශිෂ්‍ය පුත්‍රයෙක් දුවගෙන යනකොට හැප්පිලා වැටුණා. පරමාර්ථ ධර්ම වල හැප්පුණා බින්දුණා. ඉතින් මම ඕක දිහා බලා ඉඳලා කියලා හිතනවාද මම හැකිතාක් කියන දහනමයන් කතා කරලා පොඩි හම්බුවරගෙන වාහනේට දාලා බබත් ඒ වාහනේ වල වෙන්න පුළුවන් නම් ගිහින් නැත්නම් මම ටිවිල් එක කරගෙන රෝවල්ට ගිහලා මේ මගේ ශිෂ්‍යයා ඉතින් මේ මොකද වෙලා තියෙන්නේ කියලා දොස්තර මහත්තයා
අනේ මේ පොඩ්ඩක් සැලකිලි දක්වන්න කියලා ඊළඟ වරින් වර ගිහින් සමාජය මොන ගේලා දැන් යම් කිසි අධිගම තත්ත්වයක හිත තියෙනවා කියලා අපි හිතමු උදාහරණයක් වශයෙන් මං අධිගමෙන් ඒක දිහා බැලුවොත් මොකද වෙන්නේ මට ඇවිල්ලා පොඩි අර මහයි උදාහරණ ඒ නිසා සම්මුතිය ජීවත් වෙන්න ඕන ඊළඟට මම මේ පොඩි කාර්යයේ තියෙන සෙනෙහස ආදරය කියන එක මම ඇල්ම බැඳීම පරමාර්ථ වශයෙන් දැක්කට මොකද ඇල්ම බැඳීම පවත්වන්නේ හින්දි උදාහරණයක් දෙන්න අඹසෙමියක් කියලා හිතුව මම හැමදාම කියන කතාවක් ඒක දැන් අඹුව සීල් සමාදන් වෙලා එයා අධිගම ලබලා තියෙනවා ඒ මම අහන්න හැදුව විතරයි ට්‍රස්ට් එහෙම නේද ඔව් අඹුව සීල් සමාදන් වෙලා ඒ ලොකි දැන් අට්ටිමස්මින් කායයේ දරෝමාදා කියේ මේ ඇහෙන් කප කඳුළුද දසරුවෙන් දාදියද කටින් කටකරද නාහින් කංකාරද මේවා එනවා නේ අසුබය සියල්ල එහෙමයි කායයේ එහෙමයි අසුබයි කියලා එයා අසුබ භාවනාව වඩ දැන් මේ කතා දෙකම බලන්න එතකොට ඒ මිනිහා යන්නේ දැන් මේ මිනිහා කියන දේ මේ සතර මහා භූත මේව ඔක්කොම නවදුරකින් අසිතු වෙනවා ඒ නිසා මාගාවට හැමින් පාරන්නේ කියනවා කියමුකෝ මන යථාර්ථේ පරමාර්ථය අවබෝධ මේ මිනිහාල කිව්වද කියන්නේ කියන්නේ කිය සාධාරණ නැද්ද මොකද මිනිහා තාම අක්ටිමස් වෙලා නැහැ එහෙම පරමාර්ථය සංගාවන සම්මුතියේදී විවාහ වුණා නම් ඒ මනසේ බලාපොරොත්තු වෙන නියම රසය ජීවිතේ ඒ රසය ඒක තරමට එරෙන්නේ අනුර රස ලබා දෙන්න ඒකට ධර්ම විවාදාවුත් නැහැ එහෙම සමහර වෙලේ ධර්මය මතින් මුවා කරන්නට හදන ධර්මයෙන් මුවා කරන හදන සමහර වෙලාවට ඒක මේ දැන් තියෙනවා මේ චිත්තෝ පක්ලේශලා කියලා එයාම දන්නේ නැහැ මේ මං කරන්නේ වංචාවක් බව එයාට එහෙම එපා වෙලා නැහැ එයාට ඒ මිනිහා විතර එපා වෙලා තියෙනවා ඒ නිසා ඒ මිනිහට මෙයා පරමාර්ථ ධර්ම පෙන්නන්න හදනවා මේක චෙක් කරගන්න වෙන මිනිහෙක් නම් කරන්න වැඩේ වල ප්‍රේමනාම මිනිහෙක් බලන්න එතකොට ඇත්ත මොකද්ද කියලා තේරෙනවා එහෙමයි එපා නම් සියල්ල එපා එහෙමයි ඒව කොටසක් අල්ලගෙන කොටසක් අතහරින්න එහෙම බෑ ධර්මයේ කියන්නේ ධර්මයේ අවබෝධ කරනකොට සබ්බේ සංඛාර අනිත්‍යයි එහෙමයි සබ්බේ සංඛාර දුක සකසු හැම එකෙම උපදින්න දුකක් යාට එකකින්ම දෙර්මිය මනබවක් උපදින්නේ එහෙමයි පරමාර්ථ ධර්ම නිරුක්ති කරන්නේ හැබැයි අපි මනබව උපදින්නේ නැහැ කියලා සම්මුති ලෝකයේ අනිත්‍යයද මට උඹලගේ කොප්‍රිය නැහැ කියන අඟවන්නේ නැහැ උඹල හැම එකරගේ උපදින දුකක් කියලා අඟවන්නේ නැහැ තාම මේක දීගෙදර ජීවත් වෙන්න සිද්ධ වෙනවා පරමාර්ථ ධර්මයට ඒවත් අධිගමලාභී අරහතන් වහන්සේට දීගෙදර සම්මුතියවත් පවතින්න බැරි හින්දා මම ඔය කතා කරේ ඉතින් මේ පිටාය ගැන රාහපලෙ මෙපිටාය පිටාය රාහපලෙ නික්කෙත් කෙනාට කියලා ජීවත් වෙන්න බැරි හින්දා තමයි එයා එක්කෝ පිටුවම් පාන්නේ එක්කෝ පැවිදිටපත් වෙන්නේ දින හතක් ඇතුළත ඔය ඉතින් ඔය අපේ සිල් ගත්ත සිල් සමාදන් වෙන අම්මලා ඉන්නවා සමහරලාට සිල් පවාරණය කරලා ගෙදර ආවත් තරම කඩියක් දෙකක් කුඩින් ඉන්න තමයි උත්සාහ කරන්නේ මම යෝග ඊළඟට එයා තේවස්වේගේ හරියට පිළිගන්නන්න ඕනේ ඊළඟට එයා ගෙදර ඇවිල්ලා යන්නේ කියන්නේ නැහැ ඒ කියන්නේ එතනදීම සීලේ ඛණ්ඩණය වෙන්නේ නැති සොයනස් දැන් මේ බොහෝ මාන්නයක් මේ තියෙන්නේ මාන්නය තියෙනවා ඇත්තටම අපි හරි අවබෝධයක් තියලා නැහැ මොකද්ද සීලය කියන්නේ ඇඟේ තියෙන එකක් නෙමෙයි ඒක කාටවත් පෙන්වන්න හේකුත් නෙමෙයි මම අර පරමාර්ථ පාරමී ධර්ම සියල්ලම ආධ්‍යාත්මිකයි දැන් මගේ ළඟ පාරමිතා වැඩෙනවා නම් ඒක දන්නේ මම විතරම එහෙමයි ඉතින් දන්නේ එතකොට අපි හඳුනන්නේ මේ වගේ අධිකම හිතක් ලබන්නට ගුරු උපදේශ රහිතව හැකියාවක් තිබෙනවාද? Taman ස්වයංව මමත් වණයකට වදිනවා එහෙම නැත්නම් මම ආරණ්‍යගත වෙනවා මම තැනකට ගිහිල්ලා නිස්කලංකේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා යම් කෙනෙකුට හිතුනොත් ඒ හිතුව සැනින් ගිහිල්ලා ඒ කටයුත්තේ නිමග්න වෙලා ප්‍රතිඵල ලබන්නට අවකාශයක් තියෙනවා හැකියාවක් තියෙනවා. අර අතන හරි භයානක තත්ත්වයක් අර අංගෙන් කිරි බලාපොරොත්තු වෙනවා වගේ දියෙන් මේ තෙල් බලාපොරොත්තු වෙනවා වගේ අසාර්ථක වැඩක් වෙන්න පුළුවන් මන අවබෝධයෙන් තොරව. එයාට යම් පොතපත ආශ්‍රයෙන් යම් අවබෝධයක් තියෙනවා. එයාට ගුරුවරයෙක් නෑ සමහරවිට කඩෙන් ගත්ත පොත්පත් කියවලා ලබාගත් දැනුමින් යුක්තව එයා අරණ්‍යගත වෙලා හෝ ගෘහස්ථගත වෙලා ශූන්‍යාකාරගත වෙලා එයා අධ්‍යාත්මික ධර්ම සම්පූර්ණ කරනවා. ඒකෝට දැන් අපි උදාහරණයක් ගමු. අපේ රේරුකාණී අපෝතිමතල පරම පූජනීය තන්දිමලා විධාන මහානායක ස්වාමීන් වහන්සේගේ පොත්පත් තමයි බොහෝ දෙනෙක් පරිහරණය කරන්නේ. ඒ පොත්පත් පරිහරණය කරනවා සමහර වෙලාවට ඇත්තටම බෞද්ධයන් දෙන එයා අවංක බැලුවොත් ගුරුවරයෙක් හොයාගන්න එක හරිය අමාරු වැඩක්. ආමුදුරු ඉන්නවා. එහෙමයි. කමටහන් ගන්න ආමුදුරු කියනවා. පන්සලට ගිහින් අපි අහලා බැලුවොත් අවංකව මේ බණහන අය ස්වාමීනි මං අතරේ කමටහන් ගන්න. මෙහෙ බෑ අරන්නේ අරන්නේ සෙනාසලයට යන්න ඕනේ වැඩේ. ඒ කියන්නේ මෙහි අපි නිවන් දකින්නයි නෙමෙයි.
අපි මේ කරලා යන අය බලන්න පින්කමක් කරගන්නේ කොහොමද කියලා මම කියනවා. පුළුවන් කාමට අහංගල මන් දන්නේ නැහැ. ඒකාන්තයෙන් අපේ වික්ෂුන් කියන එක අමුතු අපි වැඩි පටන් ගන්න කොහොමද? ඒ කියන්නේ වික්ෂුන් වහන්සේගේ ප්‍රධාන කාර්යය නේද කමට? ඒක නේ දැන් බලන්න සබ්බ දුක්ඛ නිසාරණ සත්‍ය කරණත්තා කියන පටන් ගත්තේ මොකද්ද දැන් සබ්බ දුක් නිවාරණය කියන අපි කරගෙන තියෙන කියන කාර්ය. මේක කතා කරන්න ගියාම අපිට එක ගැල ගන්නවා. කතා කරන්න ගියාම තරහ වෙනවා. ආම්දුරට චෝදනා කළා කියන්නේ බැන්නා කියයි. සියලු දෙනාම යන්නේ එකම මාර්ගෙන් පැවිද්දන්න වෙනම මාර්ගෙන් කියන්න වෙනම මාර්ගෙන් නෑ. ඒකායනෝ අයම්බිකෝයි මාපෝ සත්තානම් සිද්ධිය. ඒ නිසා ගියන්ට පොතපත පරිහරණය කරගෙන මේ විමුක්තිය උදෙසා කටයුතු කරගන්නවා විනා පෙනෙන්නේ නෑ වික්ෂුන් වහන්සේනමකගේ මම කියන්නේ හැමදෙනාම වහන්සේලා ගැනම නෙමෙයි මේ කියන්නේ. බොහොම වටිනා සුන්වත් සුගතයන් වහන්සේලා. සුන්දර ගතිය ඇති සුන්දර ගමන් මාර්ගයේ වඩින සම්මානතරකින් එපා මේ උපදෙස් ලබා ගන්න. දොම්පෙට යන පාර අහන්න ඕන මම බණේදි කිව්වා. එක්ක දොම්පෙට ගියේ කියනයි නැත්නම් දොම්පෙට යන පාර හරියටම දන්නා. හරියටම ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නා. අතන තියෙනනේ මිත්‍යා අනාර්ය අෂ්ටාංගික මාර්ගය කියලා වගේ විස්තර කරන්න පැහැදිලි කරගන්න ඕනේ. ඒ නිසා අපි මාත තියෙන දැක්ම සම්මාදිට්ඨික දැක්මක්ද මිත්‍යා දෘෂ්ටික දැක්මක්ද කියලා බලන්න ධර්ම විනී බහ බලන්න එපා. එහෙමයි ධර්මයෙන් තොරව එහෙම කියන්න බෑ. ධර්මයෙන් තොරව කියන්න බෑ. ඒක නික පොතපතක්වත් පරිහරණය කරනවා වනාන්තරගත වෙන්න එපා. දැන් උදාහරණයක් වශයෙන් මෛත්‍රී භාවනාව ගත්තොත් ගුරු උපදේශකින් කළෝ මෛත්‍රී වඩන්න ගත්තොත් ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ. මම නිදුක් නිරෝගී අසුපත්ය. මගේ මව පියා දවල්වල එතන මගේ කියන කොටම තණ්හාව වෙවිල නැත්නම් මගේ කියන කොටම තණ්හාව වෙවිල නැත්නම් එහෙනම් මෙතන මේ කියන්නේ මගේ අයිට මෛත්‍රී කරන්නේ ඒක කාරණා නෙවෙයි. මම නිදුක් වේවා. මම කියන මේ සම්මුතිය දුකින් නිදහස් කරගන්න මාර්ගය මට වැටහෙවා. මම කියන මේ සම්මුති සංකල්පේ විදි මේ පරමාර්ථ මෛත්‍රී වැඩිම. ඒක තමයි පාරමිතාව කියන්නේ. මම මේ භව සංසාරයේ කෙලෙස් රෝගයෙන් නාතුර වෙලා තියෙනවා. ඒ නිසා මම නම් වූ සම්මුතිය පරමාර්ථය කරගෙන ගොස් මගේ කෙලෙස් රෝගේ සංසිඳුවා ගැනීමේ ශක්තිය මට ලැබේවා. මේ දුක්බර වූ ලෝකයේ තුල මේ සම්මුතිය බෙදගෙන මට සම්මුති සත්‍යයෙන් සෝපත් වෙන්න ලැබේවා. පරමාර්ථ සත්‍ය පැමිණෙන්න ලැබේවා. මම නිවන් දකින්වා. අන්න එතන මම යන සම්මුති අතන මගේ අය පිළිබඳව සම්මුතිය කඩන්නට මට ශක්තිය ලැබේවා. ඒ සම්මුතිය තුළ තමයි මම පීඩා විඳින්නේ. ඒ සම්මුතිය තුළ තමයි මම දුක් විඳින්නේ. ඒ නිසා මගේ යන සම්මුතියට සම්මුති මගේ යන පරමාර්ථයට ඇතුල් වෙන්නට මට අවශ්‍ය වෙන ශක්තිය ලැබේවා. ඒ කියන්නේ ධර්මයේ පිහිටලා ධර්මයේ අනුව උපදේශ ඇතුව යම් කෙනෙකු ගියා නම් ඔය ඔබ වහන්සේ කියන විදිහට යන්න. පැහැදිලි පරමාර්ථ නැත්නම් අතන මගේ කියන තැනදීම අල්ලගෙන ඉවර. අල්ලගෙන ඉවර. එසක් හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩ. විශේෂයෙන් ওই මෛත්‍රී භාවනාව තරම් අමාරු එකක්. මෛත්‍රී භාවනාව තරම් අමාරු එකක්. මෛත්‍රී භාවනාව තරම් පරමාර්ථයෙන් ප්‍රීති භාවනාවක් මම කිසි තැනක දකින්නේ නැහැ. ඒ තරම්ම පරමාර්ථයෙන් නෙවෙයි. ඒ කියන්නේ පොත්පත් 100,000ක් කියුවත් බොහෝ විට මට මෛත්‍රී භාවනාවේ පරමාර්ථ සත්‍යය මේකයි කියන එක තාම අල්ල ගන්නට නම් මට තාම අවස්ථාව ලැබුණේ නැහැ. හරි. ත්‍රිපිටකය ඇරෙන්නේ. එහෙමයි. අපිට ඉදිරියේදී තවත් කතා කරන්නට හැකියාවක් ලැබෙවි මේවා සම්බන්ධව මේ වගේ දහම් කාරණා සම්බන්ධව බලන්න. මේ වගේ පොටක් එළියට ඇදලා ගත්ත වෙලාවට මට හරි දුකයි මේ දාකට්ටාව නැත්තම් මට බෑලකම් මේක කීකීද කරමට මගේ හිතේ කාරණා පෙළ ගැහෙනවා. දැන් ආයෙ දවසක් කෙනෙකුට ආයෙම මුලින් ඉඳලා අල්ලගෙන එන්න හැබැයි ඉතින් අපිට මේ තියෙන කාලෙත් එක්ක එහෙම අල්ලගෙන ඉන්න අපේ ආමතුරු. ඒකට ඉන්නේ අපි ඊළඟ සතියේ තවත් ඔබට මෙලෙසින්ම මේ ගැඹුරු වූ පරමාර්ථ ධර්මයේ ඔබට ක්‍රමක්‍රමයෙන් ලං කරන්නට මෙන්න පාමොරොස්සේ උත්සාහ දරන අපේ ආමතුරුන් වහන්සේ මගේ නිරත වෙන්නට ශක්තිය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ ශක්තිමත් ඔබ නිරන්තරයෙන්ම අපේ ආමතුරුන් වහන්සේ ඒ වගේම මේ ශාසනයේ ඒ තුල ඇතිවෙනා වූ ධර්මයේ තවත් ලෝකයාට ගෙනියන්නට මේකාකාරයෙන් දායක වෙනෝ සිව්පසයෙන් උපස්ථාන කරන ඒ අය වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන්නට වහන්සේට බොහොම සත්‍සිතින් ගෞරවයෙන් ආරාධනා කරනවා. කාලේ වගේම ජීවිතය වේගයෙන් ගෙවිලා යනවා. කමක් නැහැ. ඒක අපිට නවත්තන්න බැරි එකක් නෙවෙයි. අපිට දැනෙනවා අපි ටිකෙන් ටික අමාසුවේ වෙත එවත් නිවන වෙත මේ ගෙවි යන ජීවිතේ ළඟා වෙවි ඉන්නවා කියලා. එහෙමනම් විතරමයි ඔබට මට අපේ ජීවිතය ගැන තෘප්තියක් විඳින්නට පුළුවන් වෙන්නේ. ඉතින් පින්නදී ඔබ වාගේ සහ මේ භූමියේ වැඩ ඉන්නා වූ සියලු ස්වාමීන් වහන්සේලා මෙහිණින් වහන්සේලාගේ කාර්ය මණ්ඩලයේ ජීවිත පිළිබඳව දක්වන ඇල්ම ඔබ වහන්සේලාට නිවන පෙන්වන තැනකට නොව නිවන විඳින්නට පුළුවන් තරකට ඔබ වහන්සේලාගේ ජීවිතේ පත් වේවා කියන උතුම් අදහසින් මා සිහිපත් කරන හැම
පින්කමකම මගේ සම්බුදු පිරිස දායක වෙමින් තියෙනවා. පින්නති ඔබේ ශක්තියෙන් සෑමලු ඇතුළු පහසුකම් සහිත පස් පහන් ගොඩනැගිල්ල දැන් නිර්මාණය වෙලා තියෙනවා. එහි ශේෂ කටයුතු සිදු කිරීම සඳහා පින්නති ඔබේ ශක්තිය මට ඕනෙමයි. එනිසා විශේෂයෙන් කටයුත්තේ සමාප්තිය දැක ගන්නට ඉතා ඉක්මනින් ශක්තියක් ලබා ගන්න ඕන කරන වෙලාවක අපි දැන් ප්‍රතිදි සිටින්නේ. ඒ නිසා පින්නත් ඔබට පුළුවන් විදිහේ උපකාරයක් අප වෙත සම්පූර්ණ කළොත් ඒ ශක්තිය ධෛර්යය ඒකාන්තයෙන් ලබා දීම අවශ්‍යයි. ඊළඟ කාරණය අපි තාවකාලික පැවිද්ද සඳහා ගිය යුතු දින ඔබට ඉල්ලීම් කළා. ලබන සතියේ සෙනසුරාදා දින උදේ 9ට පින්නති ඔබට මම ආරාධනා කරනවා. ඒ ඇතුළත් කර ගැනීම පිළිබඳ මූලික සාකච්ඡාව සඳහා මේ සුදර්ශන ධර්ම නිකේතනයේ පැමිණෙන්නට ගියා. සමහර විට ඔබ බොහෝ ඈත පළාත්වලින් මේ ස්ථානයට මතක් කළා. ඒ නිසා පින්නති ඔබට පැමිණ ආපහු ගිහින් ආපහු වෙන්න බැරි තත්ත්වයකට වෙන්න පුළුවන්. ඒ කරන්නේ කොහොමද කියන කාරණාව තා එදාට ඔබ නිත්‍ය වශයෙන්ම නිවාසිත වෙනවද කියන කාරණාව අපි දුරකථනයේ හරහා සාකච්ඡා කරලා තීරණය කරමු. අපි ඊළඟට තීරණය කරන සෙනසුරාදා දිනේදී අපේ නිත්‍ය වැඩසටහන ආරම්භ කරන්නේ කවද්ද කියලා. ඔබට මේ කාරණා දෙකක් ඒ වගේම ලබන මාසයේ සිට දම්පැන් ටික පිළියෙල කරගෙන එන්නට ඔබට අවකාශ සලසා දීම සුදුසුයි කියන එක අපි තීරණය කළා. ඒ සඳහා ඔබට මේ වස් කාලය නිසා ආරාධනා කරමින් හැබැයි අනිවාර්ය නැහැ. ඔබ මෙතෙක් කරගත්තු විදිහටම ඔබට බරපැන් ගන්න පුළුවන් නම් වියලි ආහාර පාන ද්‍රව්‍ය ලබා දීම වඩා පහසු නම් ඔබට ඒ සඳහා අවකාශ සලසා දී තිබෙන බව තාමත් මාතෘ ගෞරවයෙන් මතක් කරන්නම්. අද දවසේ අපේ දානමානාදී තියුණු පුණ්‍ය කටයුතු සඳහා රුපියල් 30000ක බරපැනක් යොදමින් IVN ප්‍රීතිකා කුමුදුනි පින්වත් මහත්මිය මිල්ල ගහදෙනී අංකොක්කවල ගාල්ලේ සිට ශක්තිය ලබා දී තිබෙනවා. 2001 අගෝස්තු මාස 4 වෙනිදා මේගේ ඉමදුව විතානගේ මෙන්ඩිස් සෙනෙබර් පියතුමානන්ද ටෝනි තිරන්ත ආදරණීය සොහොයලාතුළු මේගේ සියලු ඥාතීන් පින් මොදන් කරන්නට ඒකේ ඥානවතී සෙනෙබර් මෑණියන්ට නිදුක් නිරෝගී භව වෙනුවෙන් ආශිර්වාද කරන්නට ප්‍රීතිකා කුමුදුනිගේ ඔබ මේ උදාර පින්කමේ දායකත්වය දරන්නේ මව්ගොඩ සැමරුමන් සාම බතුරුපදින කුසල සම්පත්ති ඔබගේ සකල ප්‍රාර්ථනාවන්ගේ සමෝධී පිණිස වේවායි. මෙත්සි පින්සෙත් පතමි W.A. පෙරේරා පින්වත් මහත්මිය अंक 135 गांडावत पार दකුණු තල්පිටියේ වාද්‍යසික කෙලිදමනට රුපියල් 40000ක බර පැනවීම කින්දෙන්නට එනි ගුණතිලක සෙනෙහබර ස්වාම පුරුෂයට පින් අනුමෝදන් කරවීමට දවස් වූ පින්කම වශයෙන් එතුමිය අපට මේ බර පැන තාම ගෞරවයෙන් පූජා කරලා ස්වාමි පුත්‍ර උපහාරයක් නියමිතව සිදු කරනවා. ඒ උදාර පුණ්‍ය පරිත්‍යාග ප්‍රත්‍යමි මෙවැනි අකල් වියෝගල ප්‍රත්‍යමි දීර්ඝායුෂ ලබන්නට මේ පින හේතු භූත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඊළඟට විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් මේ සිත කරන්නේ මේ පූජා භූමියේ තාවකාලික පැවිද්ද ලබාගෙන අද දක්වාම තමන්ගේ ආදරණීය හිතවතුන් ඒකරාශී කරගෙන විශේෂ දායකත්වයක් දරන පොළොන්නරුවේ බලවීර දේවරත්න පින්වත් අයියා ඇතුළු වැඩිතන සේවාගම ගම්වාසීන් විසින් රුපියල් 53000ක බරපැනක් භාවිත පිළිගන්වා අපේ නිදුක් නිරෝගී වෙනුවෙන් බරපැන පූජාව සිදු කළ ගම්වාසීන් සිද්ධනා සමග දායක වෙමින් මේ විශේෂ ඥාතින් පින් අනුමෝදන් කරන සුජීවතම නිදුක් නිරෝගී සුවය පතන්නට කල්පනා කළා. විශේෂයෙන් නුදුරු දිනක ශාරීරික කර්මයක යෙදෙන බව තීපත් කළා. ඒ වෙනුවෙන් මේ මොහොතේ ආශිර්වාද කළා. දැනුත් ආශිර්වාද කරනවා පින්නම් බලවිල් දේවරත්නයාගේ ශාරීරික කර්මය හෘදේ සම්බන්ධයක් නිසා විශේෂයෙන් සඳහා ආශිර්වාද ශක්තිය ලැබෙමින් ඔබට නිරෝගී සම්පන්නිය ලැබේවා කියා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබේම කුමුදුනි පෙරේරා මහත්මියන් ආහාරසමාස්තන 30ක සුවසත ගාඩන් රාජසිංහමාත මුල්ලේදී සිට රුපියල් 35000ක් දානමාන දිස්කිරි පින් කටයුතු යොදවත් වෙනවා. සල්මන් පෙරේරා යානන්ත පින් අනුමෝදන් කරන්නට එමලින් පෙරේරා මෑණියන් කුසේදා නිදුක් නිරෝගී සුව ලබා දෙන්නට තෙවුදා පින් බලාපොරොත්තු වෙනවා. ඔබේම පින්වත් වෛද්‍ය ධම්මිකා කළුපහන මහත්මියනි අරුණ වැලිකල මහත්මයාණෙනි අංක 311 දකුණු දෝනතු දිනේ වැලිපැන්න ගහමුල සිට අපට ශක්තිය ධෛර්යය ලබා දෙමින් ආධාර උපකාර කරමින් සමරදාස කළුපහන සෙනෙවර් පියාමිය බොස් වසර 6ක් පිළිබඳ නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්නට වසර 8කට පෙර මේගේ ඒසෙන් වැලිකල පියාට පින් අනුමෝදන් කරන්නට කුසමාවති කරුණානායක මෙන් පින් අනුමෝදන් කරන්නට තමීෂා වැලිකල දිනත ගමිෂ් වැලිකල මහතාට ආශිර්වාද කරන්නට පින්වත් ඔබතුමිය මේ දායකත්වයෙන් බලාපොරොත්තු වෙනවා. පරම නිබ්බාන දාපින් සැරසෙන්නට දහම් දෙසුම් සවන් දුන් සාකච්ඡාව සවන් දුන් මේ ස්ථානට ආධාර කරගෙන දම්පැමින් හැමදෙනාටම ශක්තිය ලැබේවා ශක්තිය ලැබේවා ශක්තිය ලැබේවා නිවනින් සැනසීම පිණිස මේ පින්කම් පාරමිතා වේවා. සාදු සාදු සාදු
ඒ ප්‍රාර්ථනාවත් සමග මෙත් පාමුලෙන් සමුගන්න මොහොතේ මේ විහාරස්ථානයේ පැමිණෙන මාර්ගය දැනගන්නට සහ විස්තර දැනගන්නට දුරකථන අංකය ඔබට සහායක් වේවි. මේ අංකය ඔබ ලියා ගන්න 07 14 222 844 07 13 14 625 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙනවා. ඒ ආරාධනාවත් ඔබට කරනවා. එවනම් අද මෙත් පාමුලෙන් සමුගන්න මොහොතේ ඔබට නැවතත් මා සිහිපත් කරනවා. FM රේඩියෝ සිදු කරන පින්කම අතර අද දවසේ තවත් පින්කමක් පැවැත්වෙනවා. ඒ කැලණිය බොල්ලෑගල තල්වත්ත මාස්ටර් ගයිඩ් නිවස දවස් තුනදී සන්ධ්‍යාවේදී ඔබට පූජනීය මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පූජාව මහියංගන ගබාන ආදිවාසී කම්මානේ ඉදිවන ශාක්‍ය පුත්‍ර සිරි සීවලී මහසෑය පත් කරන සර්වඥ ධාතුන් වහන්සේලා සීවලී මහරහතන් වහන්සේ ප්‍රදාන මහරහත් ධාතුන් වහන්සේලා වඳින්නට දැක බලා ගන්නට ලැබෙන අවස්ථාව වගේම මේ පූජා ද්‍රව්‍යයන් පූජා කිරීමටත් දැක බලා ගැනීමට ලැබෙන අවස්ථාව. ඒ සඳහා සහසම්බන්ධ වෙන්න අද දවස වගේම හෙට දවසේදීත් ඔබට ඒ සඳහා අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම අනිද්දා පුරපසළොස්වක පොහොය දවසේ ඔබට ස්වේද පූජා වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. කැලණිය බොල්ලෑගල තල්වත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ ඒකලා ශ්‍රී වන්නත් ඔබට ආරාධනා කරමින් අද මෙත් පාමුල තුල අපේ හිත් සනසවා ධර්මයේ දේශනා කරමින් උතුම් ධර්ම මාර්ගයේ නියැලෙන්නට අපට ශක්තිය ලබා දෙන පූජනීය වන්දනීය කැටපල හේමාලෝක නායක හඳුරන මහසී නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ හඳුරන මහසීට ලැබේවා ප්‍රාර්ථනා කරනොත් ඒ උතුම් වූ කුසලයේ උන්වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනය නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙත් පාමුලෙන් සමුගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි.